වාස කරනවා. ඒ නිසා අද ඔබට බලාගන්න පුළුවන් වේවි කියලාත් අපි විශ්වාස කරනවා. ඊටාම හරවත් දේශපාලන සංවාදයක්. ඒකට හේතුභූත වන කරුණුත් හිමින් සිරුවේ පැහැදිලි කරන්න. මොකද අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ දේශපාලනය ඇතුලේ වඩාත් ජව සම්පන්න තරුණ මුහුණු. ඒ නිසා එහෙම බලාපොරොත්තුවක් මේ රටේ මිනිස්සුන්ගේ තියෙනවා. එන්නේ බලාපොරොත්තුවට හොඳ ඉඩක් හදලා දෙන්න පුළුවන් වෙලාවක් මේ සටන ඇතුලේ අපිට වෙන් කරගන්න පුළුවන් වෙයිත් අපි විශ්වාස කරනවා. කොහොමදත් අදත් සුපුරුදු පරිදි ඔබව නියෝජනය කරමින් මේ දේශපාලන ක්ෂේත්‍රය නියෝජනය කරන අය ප්‍රශ්න කරන්න මා මිත්‍ර මාධ්‍යවේදීන් සූදානම්. සංජීව රණතුංග, කසුන් සමරවීර, ඒ වගේම චාමික රොෂාන් හොඳ සූදානමක ඉන්නවා. ඒ වගේම තීරක භූමිකාවේ අදත් මා මිත්‍ර අශෝක ඩයස් සූදානම ඉන්නවා. අපි දැන් අද මාතෘකාව ගැන ගත්තාම අශෝක කිසිම කොන්දේසියක් නැහැ නේද අද මාතෘකාවට. හොඳට අතපය දිගහැරලා කතා කරන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා මම නම් හිතන විදියට. ඔව් හොඳට සෙල්ලම් කරන්න පුළුවන් මාතෘකාවක්. විශේෂයෙන්ම මට හිතෙනවා මේ තීරක භූමිකාවකුත් අවශ්‍ය වෙන්නේ නැති තරමයි කියලා. මොකද පළපුරුදු මාධ්‍ය ක්‍රීඩකයෝ ඉන්නේ. ඔව් එහෙනම් අපි ඒ විදිහට හඳුනාගන්න. මේක තමයි හොඳම ක්‍රමය. මේ අයට කැමරාව, ටෙලිෆෝන් මයික් එක, මේ ඉයර්පීස් එක එහෙම මේ අලුත් ඒවා නෙමෙයි. ඒ නිසා මේවා පාවිච්චි කරමින් දේශපාලන සංවාද මෙහෙවපු අය අද අපි ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. ඒ නිසා අපිට මේත් එක්ක හොඳට කතා කරන්න පුළුවන් වේවි. ඒ කාලේ දේශපාලඥයන් ප්‍රශ්න කරද්දි සහ ඒ අයට දුන්න උත්තර, ඒ අයව ආම්බාම් කරපු විදිහ සහ අද කොහොමද මේ අය අපි ඉස්සරහා ආම්බාම් වෙන්නේ කියන එක ඔබට බලාගන්න ඉඩකඩ තියෙනවා. අපි ආරාධනා කළේ මුලින්ම සමගි ජන බලවේගයේ නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක බුද්ධික පතිරණ මහතාට. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් ඔබටත් ඒ වගේම වැඩසටහන නරඹන. ඒ වගේම අපි ආරාධනා කළා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක සංජීව එදිරිමාන මහතාට. අයිබෝන් ඔබට. අයිබෝන්. ඒ වගේම අපි ආරාධනා කළා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක මහේෂ් සේනානායක මහතාට. අයිබෝන්. අයිබෝන් දිල්ෂාන්. ඒ වගේම අපි ආරාධනා කළා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක විමල් කැටිපිආරච්චි මහතාට. අයිබෝන්. අයිබෝන්. සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්න පුළුල්ව මෙන්න මෙහෙම අවස්ථාවක් පළමු වටේ ලබා දෙනවා හැම ආරාධිතයෙකුටම විනාඩි 3 බැගින්. Taman අද මේ මාතෘකාවට ප්‍රවේශය ලබා ගන්න විදිය, tamunව හඳුන්වා දෙන විදිය මේ සියල්ල කරන්න ඉඩ කඩ තියෙන විනාඩි 3 ඇතුළත බාධා කිරීම නැහැ. ඒ අනුව පළමු අවස්ථාව ලබා දෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක සංජීව එදිරිමාන මහතාට. බොහොම ස්තුතියි. වත්මන් දේශපාලන වාතාවරණයේ අද අපේ මාතෘකාව වර්තමානයේ රට මේ පවතින දේශපාලන වාතාවරණය මැතිවරණ දේශපාලනික වටපිටාවක් අපි ඉන්නේ. මේ වටපිටාව ඇතුලේ ආණ්ඩුවක් විදියට ඒ වගේම දේශපාලන ව්‍යාපාරයක් විදියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් අප සමග සන්දානගතව තිබෙන මේ පළල් දේශපාලන සන්දානයත් ඊටාම විජයග්‍රාහී වටපිටාවක් ඇතුලේ අපි දේශපාලනය කරමින් ඉන්නේ. මම ඒක වචනයකට සීමා නොකොට මම කැමතියි ඔබට තාර්කිකව ඒ தත්ත්වය පැහැදිලි කරන්න. මේ මහමැතිවරණයේ ලැබෙන අවස්ථාව වන විට අපි බලමු එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ කොතනද. දැන් එක්සත් ජාතික පක්ෂය කියුවාම ඔය ඉන්න කණ්ඩායම් දෙකම අදාළයි. සජිත් රනිල් පාර්ශව දෙකම එක ගොනුවකට අරන් මම මේ කතාව කියන්නේ. UNP අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා 2000 ඉඳලා මේ රටේ සිහින ජනාධිපති අපේක්ෂකයෙක් ගැන කල්පනාවක හිටියා. ඒ තමයි සජිත් ප්‍රේමදාස. ඒක 2004 දී පොඩ්ඩක් යට ගියේ මේ 2002 දී පොඩ්ඩක් යට ගිහිලා අයි නැවත 2004 දී උඩ එනවා UNP ගොඩ ගන්න නම් සජිත් ප්‍රේමදාස එක්කෝ UNP නායකත්වයට එන්න ඕන. එහෙම නැත්නම් ජනාධිපති ධුර අපේක්ෂක වෙන්න ඕන කියලා. මේක අවුරුදු 20ක් UNP කාර්යය දැකපු හීනයක්. මේ හීනය ඔවුන්ගේ වාසනාවට ඔවුන්ගේ පැත්තේ නේ. ඔවුන්ගේ වාසනාවට මේක හැබෑ කරගත්තා නොවැම්බර් 16ට පෙර. UNP මේ පෙරදුනේ ජනාධිපතිවරණයක් නෙවෙයි දිල්ෂාන්. UNP මේ පෙරදුනේ Tamanගේ සිහින දේශපාලනික අපේක්ෂාව. සමස්ත UNPට අදාළව. එතකොට අවුරුදු 20ක් දැකපු හීනය UNP සම්බන්ධව දැන් පරාජය වෙලා ඉවරයි. නොවැම්බර් 16 එසේ මෙසේ පරාජයක් නෙමෙයි වැඩි ඡන්ද 14 ලක්ෂයකට කිට්ටුයි. 13 ලක්ෂය ගාණක්. يعني ආසන්න වශයෙන් 14 ලක්ෂයකින් පරාදයි. ඒ පරාජයෙන් පසු අවස්ථාව අපි විග්‍රහ කරගත්තොත් අද UNP ඒ පරාජය මත පදනම් හෝ වෙන අභ්‍යන්තර අර්බුදයක් මත පදනම් වෙලා අද දෙකට කැඩිලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂය වෙනදාට මෙහෙම ඩිබේට්ස් වලදී එකට හම්බෙන කණ්ඩායම අද අපිට පාර්ශ්ව දෙකක් විදිහට හම්බ වෙනවා.
දැන් බුද්ධික මහේෂ් අද එකම කණ්ඩායමේ වෙනදා දෙන්න එක්කෙනයි අපිට මුණ ගැහෙන්න ඕනේ. අද දෙන්නෙක් දෙපැත්තක් කතා කරන්න අද ඇවිල්ලා ඉන්නවා. ඒක මේ මැතිවරණ වටපිටාවට බලපාන විදිහ අපි සාකච්ඡා කරගමු. මං කිව්වේ මුලින් UNP තමන්ගේ දීර්ඝකාලීන සිහින දේශපාලන අපේක්ෂාව පරාද වෙනවා. ඒක 14 ලක්ෂයකින් පරාද වෙන්නේ. ඒ පරාජයෙන් පසු අවස්ථාවේ UNP දෙකට කැඩෙනවා. ඊට පස්සේ දැන් අපි මාස කීපයක් ආණ්ඩු කරලා තියෙනවා. අපේ ආණ්ඩුවේ තත්ත්වය මැනගන්න තියෙන හොඳම තැන තමයි COVID-19 ව්‍යසනය කළමනාකරණය කරපු විදිය. එතනදී අපි ඊටාම ප්‍රශස්ත තැනක ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ බරපතල විදියට ස්වකීය දේශපාලන අනන්‍යතාවය විනාශ කරගෙන ඉන්නවා. ඒ වගේම රටේ නැචරල් කැම්පේන් එකක්. ඒ කියන්නේ ස්වභාවික මහජන මතයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයෙක් මේ රට කළ යුතුයි කියලා. ඒ කියන්නේ මුළු ලෝකෙම එහෙම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ලංකාව සම්බන්ධව ඒක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉතාම අදාළයි. ඒ වගේම ජාතිකත්වයේ මත පදනම්ව දේශපාලනය කරන දේශපාලන දහරා කීපයක් තියෙනවා. ඔවුන්ගේ ජනප්‍රිය භාවය පිරිහෙමින් පවතින තැනක අපි මේ මහචන්දයට එන්නේ. මේ සමස්තයකට එකතු කරලා බැලුවාම පොහොට්ටුව මේ ඡන්දේ උඩින් දිනනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. මීළඟට සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුරාපේක්ෂක බුද්ධික පතිරණ මහතාට විනාඩි 3ක් තියෙනවා. ඇත්තටම මේ මැතිවරණය කැඳවන මොහොත වෙනකොට රටේ තිබුණු තත්ත්වය නෙවෙයි දිල්ෂාන් දැන් තියෙන්නේ. ඒකට මේ තත්ත්වය තුල මම හිතන්නේ වත්මන් දේශපාලන වාතාවරණය ගැන කතා කරද්දී පශ්චාත් කොරෝනා තත්ත්වය කිසිසේත්ම අපිට බැහැර කරන්න බෑ. මොකද ජනතාව තාමත් මැතිවරණ ක්‍රියාදාමය තුළ සක්‍රීය දේශපාලනයකට සම්බන්ධ වෙලා නැහැ. මගේ පෙනීම අනුව. ජනතාව තාම කොරෝනා ව්‍යසනයේ ඇඳිරි නීති ඉවත් වුණු බව ඇත්ත. එක පැත්තකින් ඇඳිරි නීති ඉවත් වෙද්දී අනිත් පැත්තෙන් මුඛ ආවරණ අනිවාර්ය කරනවා. එහෙම නැත්නම් සති දෙකක් ස්වයං නිරෝධායනට යනවා කියනකොටම ආපහු සැරයක් ජනතාවට ඇති වෙන චකිතයක්. ඒක පැත්තක්. දෙවෙනි කාරණේ කොරෝනා ව්‍යසනයේ මම හැමතිස්සෙම අර්ථ දක්වන්නේ ජාතික ව්‍යසනයකට වඩා ගෝලීය ව්‍යසනයක්. ඒතකොට ගෝලීය ව්‍යසනය තුළ ගෝලීය වශයෙන් ඇතිවන ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලන අර්බුද සහ අභියෝගයන් තියෙනවා. ඒ වගේම තමයි ලංකාවට අදාළව ගත්තත් ලංකාවට අදාළවත් ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලනික අභියෝගයන් සහ විශේෂයෙන්ම යම් යම් උච්චාවචනයන් තියෙනවා හැම ශේෂයකම. එතකොට මේ ශේෂ සඳහා තාමත් දැන් කොරෝනා පවතින මොහොතේ කළමනාකරණය කිරීම කියන්නේ එකක්. පශ්චාත් කොරෝනා තත්ත්වයන් තුළ ඇතිවන සෑම තත්ත්වයකටම මුහුණ දීම සඳහා මම දිගින් දිගටම කිව්වා පශ්චාත් කොරෝනා ව්‍යසනය තුලින් නැත්නම් කොරෝනා ව්‍යසනය තුලින් ඇතිවුණු පශ්චාත් තත්ත්වය පිළිබඳව ගැඹුරු දැක්මක් සහිත විමර්ශනයක් වෙන්න ඕනේ. ඒක හැම ශිෂ්‍යකම කරන්න පුළුවන්. එතකොට ඒ සඳහා අර උගත් පාඩම් කොමිෂන් සභාව හා සමාන කොමිසමක් පත් කළා. ඒ සඳහා ප්‍රාමාණික බුද්ධිමතුන්ගෙන් විශ්වවිද්‍යාල මේ සෑම ශේෂ්‍යකම ඒ පිළිබඳ පසුවිපරම් සහ පරිශන ක්‍රියාවලියකට යන්න ඕනේ. එතකොට කොමිසමකට පුළුවන් ඊමේල් මාර්ගයෙන් පුවත්පත් මාර්ගයෙන් සමාජ මාධ්‍ය හරහා ගැඹුරු විශ්ලේෂණයක් කරන්න. මොකද මේක ආර්ථිකයට විතරක් නෙවෙයි සංස්කෘතියට බලපාලා තියෙනවා. අතට අත දෙන්නේ නැහැ දැන්. යුරෝපයේ රටවල් වල පවා. අපි ඒක දැක්කා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඒ වගේම චාල්ස් කුමාරයා අත දික් කළා අත ආපස්සට ගන්න ආකාරය. ඉතින් ඒ නිසා පශ්චාත් කොරෝනා තත්ත්වය තුළ ආර්ථික සමාජ දේශපාලන සංස්කෘතික මේ බලපෑම් පිළිබඳ ගැඹුරු කරනවලට යන්න ඕනේ. දේශපාලනික මැතිවරණය කියන කාරණේ මම හිතන්නේ ද්විතීකයි. ගැඹුරු ප්‍රාථමික කාරණේ තමයි මේ කොරෝනා ව්‍යසනයෙන් පසුව රටකොඩ නැගීම පිළිබඳව තියෙන පුළුල් දැක්ම. ඉතිහාසයේ අපි මේ වගේ අවස්ථා ඕන තරම් අතහැරගෙන තියෙනවා. 2009 යුද්ධෙන් පස්සේ අපිට එකතු වෙලා රට ගොඩනගන්න තිබුණු අවස්ථාවක් අපි අහිමි කරගත්තා. ඒ වගේම සුනාමි ව්‍යසනය. ඒ නිසා මම හිතන්නේ අංක 1ට අපි අපේ පීතෘ භූමිය අනාගතය ගැන කල්පනා කරනවා නම් අපි අංක 1ට ගන්න ඕන පශ්චාත් කොරෝනා ව්‍යසනය හමුවේ අපේ පීතෘ භූමිය ගොඩනැගීමේ වැඩපිළිවෙල මොකක්ද කියන කාරණය. අන්න ඒ තුල තමයි අනිකුත් සියලුම කාරණා ඒක රාශි වෙන්නේ කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා ප්‍රාථමිකව සහ ඉතා වැදගත් කාරණේ තමයි පශ්චාත් කොරෝනා තත්ත්වය හමුවේ අපේ පීතෘ භූමිය ගොඩනගන්නේ කොහොමද කියන කාරණය. හොඳයි. මූසිතේ ඔබතුමාට. ඊළඟට එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුරාපේක්ෂක මහේෂ් සේනානායක මහතාට අවස්ථාව. විනාඩි 3ක් තියෙනවා ඔබට. සුති දිල්ෂාන් ඇත්තටම අපි මේ ගෙවෙන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඉතාම වැදගත් කාල පරිච්ඡේදයක.
225ම දියවන්නාවට ඔබන්න ඕනේ දියවන්නාවට යවන්න ඕනේ කියපු ජනතාවක් නැවතත් 225ක් තෝරා ගන්නට සූදානම් වන පරිසරයක් එක් පැත්තකින්. ඒ පරිසරයේ අලුත් මුහුණු ගැන ජනතාව කතා කරනවා. අලුත් මුහුණු කියන්නේ කුමක්ද කියන නිර්වචනය පිළිබඳව දැන් කෙමෙන් ජනතාව කතා කරනවා. අලුත් මුහුණු විතරක් යවලා මේක කරන්න පුළුවන්ද කියන එක. අනිත් පැත්තෙන් අලුත් මුහුණු කියන කතාව මතයක් වුණාට බොහෝ පක්ෂ වලින් පරණ මුහුණුම පරණ දූෂිත වංචනිකයන් හට අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඒ වගේම අපි දකිනවා දේශපාලන ප්‍රමිතිකරණයක් කරන්න අපවැනි අය දේශපාලන ප්‍රමිතිකරණයක් සඳහා අලුත් ප්‍රමිතිකරණයක් සඳහා උත්සාහ දරනවා. යම් ජ්‍යෙෂ්ඨයන් අපිට උපදෙස් දෙන අතරේ යම් ජ්‍යෙෂ්ඨයන් කකුලෙන් අදිනවා. මේක තමයි යථාර්ථය. මේ යථාර්ථය තුළ දිල්ෂාන් මම මාධ්‍යවේදියෙක් විදිහට දේශපාලනට ආපු ගැන මම සන්තෝෂ වෙනවා. ඒකට හේතුව තමයි ඔය පුටුවේ ඉන්නකොට මම කරපු විවේචන අද මට හැබැයින් ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේක ගැඹුරට යනවා. මම හිතන්නේ මේ ගැඹුරට යන දේශපාලඥයන් ගොඩක් මේ ගැඹුර තියෙන ඇත්ත මඩ එළියට ගේන්නේ නැහැ. මම දන්නා මටත් ඒ දේ වෙයිද කියලා. හැබැයි මම ස්ථිර අධිෂ්ඨානයක සිටිනවා මේ රටේ ජනතාව වෙනුවෙන්. පාර්ලිමේන්තුවට මම ගියත් නොගියත් මේ සත්‍ය මම එලි කරනවා. මනාපයකට වහල් වෙලා අපි හැමදාම කරේ ජනතාව බොරු කරපු එක. මේ එක් පැත්තක්. අනිත් පැත්තෙන් දේශපාලනික වශයෙන් ජනතාවක් රවට්ටපු රටක අද අපි ඉන්නේ. මේ වර්තමාන ආණ්ඩුව ගතහොත් ජනතාව ඉතාම නිර්දය ලෙස රවට්ටලා මාස 6ක් වැනි කාලයක් තුලදී ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කරලා තිබෙනවා. ඒකට ඔවුන් යොදාගන්නේ කොවිඩ් ප්‍රශ්නය නිසා ආර්ථිකය විනාශ වුණා කියලා. එතකොට ජනතාව අනිත් පැත්තෙන් දැන් ප්‍රශ්න කරනවා කාටද ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කියලා. අපි කවුරුත් දන්නවා මේ රටට නිදහස ලබා දුන්න එක්සත් ජාතික පක්ෂය රටේ ප්‍රශ්න වෙච්ච හැම අවස්ථාවකදීම ඉස්සරහට ඇවිල්ලා තිබෙනවා. ඕනතරම් උදාහරණ ඉතිහාසෙ තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය අවුරුදු 20 30 කියන කාලය තුලදී පක්ෂය සුද්ධ කරගන්නවා. ඒක ඉතිහාසෙම තිබ්බා. පක්ෂෙන් කැඩලා ගියා. හැබැයි පක්ෂය වැටුන්නේ නැහැ. අපි 70 17කින් 17කට වැටිලා 77 වෙනකොට 140කින් මේ රට විවෘතාර්ථය ගේන්න පුළුවන් 78 ව්‍යවස්ථාව හැදුවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට විශේෂ කාලවකවානුවක් මේ ගෙවෙන්නේ. අපි හිතුවා අපි නවක විදිහට අපිව ජනතාව තේරුම් ගන්න නැති වෙයි කියලා. හැබැයි නියම එක්සත් ජාතික පාක්ෂිකයා එයට ගරු කරන ප්‍රතිපත්ති වලට ගරු කරන සිවිල් පුරවැසියා අද එක්සත් ජාතික පක්ෂයත් සමග රැඳී සිටිනවා. ඔවුන් අපුව පිළිගන්නවා. ඒ තුල මම හිතනවා ලංකාවේ කිසිම පක්ෂයකට බැරි වෙච්ච දෙයක් අපි කරලා තියෙනවා. පක්ෂයේ කාලානුරූපීව අපි අලුත් කරගෙන තියෙනවා. පක්ෂය අලුත් වෙනවා කියලා කියන රටක් අලුත් කරන්න පුළුවන් මොළගෙඩි ටිකක් පාර්ලිමේන්තුවේ යවා ගන්න පුළුවන් වෙනවා. අපේ පක්ෂයටත් බරක් වෙලා හිටි පක්ෂය අරක්ගෙන පක්ෂයෙන් යවා ගන්න බැරි වෙච්ච කට්ටිය අද පක්ෂයෙන් එළියට ගිහිලා තියෙනවා. මම හිතන්නේ අනිකුත් කිසිම පක්ෂයකට ඒ දේ කරන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා අපි බොහොම විශ්වාසයකින් ජනතාවට කියන්නේ මේ අලුත් එක්සත් ජාතික පක්ෂය ජනතාවගේ අලුත් අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටීමට හැකි ශක්තිමත් පක්ෂයක් බවට පත් වෙනවා කියලා. බොහොම ස්තුතියි ඔබතුමාට. මීළඟට ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුරාපේක්ෂක විමල් කෙටිපියාරච්චි මහතාට අවස්ථාව. ස්තුතියි ඩිල්ෂාන්. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ සිරසට අපට මේ අවස්ථාව ලබා දීම ගැන. එක පැත්තකින් පොඩි ඉරණම්කාරී ගතියකුත් තියෙනවා. මාධ්‍යවේදී සහෘදයන් කීප දෙනෙක් එක්ක දේශපාලනය නියැලෙන මේ සාකච්ඡාවට සහභාගී වීම සහ අනිත් පැත්තේ පෞද්ගලිකව මටත් ටිකක් වැදගත් ජාතික නාලිකාවක මෙවැනි විවාදාත්මක වැඩසටහනකට පළමු වතාව මම සහභාගී වෙනවා. එහෙනම් යලිත් ස්තුතිය පිරිනමන ගමන් අපි මේ කතාවට ප්‍රවිෂ්ඨ වෙමු. පහුගිය ජනාධිපතිවරණයෙන් අපි මේ කතාව පටන් ගත්තොත් ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව බහුතර ජනයා යම්කිසි තීන්දුවක් ලබා දුන්නා. එතකොට ඒ තීන්දුවට අපි කැමති වුණත් නැති වුණත් ඒ අප ප්‍රාර්ථනා කළ තීන්දුව වුණත් නොවුණත් ඒ තීන්දුවට ඉස්සෙල්ලාම අපි හිස නැමිය යුතුයි ගරු කළ යුතුයි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි විශ්වාස කරනවා. හැබැයි දැන් මේ රටේ ඉතිහාසයේ පුරාමත් ජනතාව යම්කිසි තීන්දුවක් දෙන්නේ මැතිවරණයකදී තීන්දුවක් දෙන්නේ ඒ සමස්ත ඡන්දදායක ප්‍රමාණයම එහෙම නොහිතුවත් යම් තීරුවක් හිතනවා මේ රට සමාජය වෙනස් කරන්න පෞද්ගලික හේතුත් ඇති එක එක්කෙනාට. නමුත් යම් කිසි ස්තරයක් හිතනවා මේ රට සමාජය වෙනස් කරන්න විනය ගරුක කරන්න මේක ශික්ෂණයක් තියෙන රටක් බවට පත් කරන්න නේද? පුළුවන් වෙයි අපි මේ ගන්න තීන්දුව කියලා. ඒක ජනතාවගේ අභිලාෂය. හැබැයි ජනතාවගේ අභිලාෂය විතරක් මදි ඒක යථාර්ථයක් බවට පත් කරන්න. ඒ කියන්නේ බලයට පත් වෙන අයට දැක්මක් තියෙන්නත් ඕන. ඒ බලයට පත් වෙන කණ්ඩායමේ භාවිතාවත් ඒකට වැදගත් වෙනවා. එතකොට දැන් මේ ජනතා අභිලාෂයයි බලයට පත් වෙන අයගේ දැක්ම සහ භාවිතාවයි මේ තුනම පෙරමුණු තුනම එකතු වුණොත් තමයි රටක් සමාජයක් ඉස්සරහට යන්නේ කියලා අපි විශ්වාස කරනවා. රයිට්. දැන් ජනාධිපතිවරණය යම්කිසි තීන්දුවක් ගත්තා. ඒක ඒ විදිහට වුණා නොවැම්බර් මාසේ. ඒ නොවැම්බර් මාසේ අපි දන්නවා ජාතික ජනබලවේගයේ දිහා මිනිසුන් බැලු හැටි.
ඊට පස්සේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි දැන් මේ විදිහට මාර්තු අප්‍රේල් මැයි ජුනි වෙලා දැන් අපි මේ ජුනි මාසේ අන්තිම දවසේ තමයි අපි මේ ඉන්නේ ජූලයි මාසේ ඉස්සරහට ජූලි මාසේ ඉස්සරහට එනවා. දැන් තත්ත්වය මොකක්ද? දැන් මේ අභිලාෂයන්ට මොකද වෙලා තියෙන්නේ? දැන් මේ අපේක්ෂාවට මොකද වෙලා තියෙන්නේ? එතකොට දැන් මේ අපේක්ෂාව අභිලාෂය දල්වපු මිනිස්සු දැන් යම් කිසි කලකිරීමකට පත් වෙමින් තිබෙනවා. මොකද්ද හේතුව? ඒ තමයි මේ පත්තුණු පාලකයන්ගේ දැක්ම හිස් බව ඔප්පු වෙමින් පවතිනවා. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් භාවිතාව පැත්තෙන් ගත්තොත් ඒ භාවිතාව කිසිදු ගෞරවයක් ගෙන දෙන භාවිතාවක් නෙමෙයි ඡන්දදායකයින්. ඒක නිකන් ගල් කිස්සෙන් වැලි දැම්මම වැල්ලවත්තෙන් එනවා කියන ඒක තමයි මේ සම්පූර්ණ භාවිතාව දැක්ම නිකන් එක වාක්‍යයකට කියන්න පුළුවන් ඒක පැත්තක්. අනිත් පැත්තෙන් ඡන්දි ලයිසන් තියෙන සහ ලයිසන් නැති ඡන්දි හිසෝසෝමින් ඉන්නවා. ඉතින් මේවා සම්බන්ධව මධ්‍යස්ථ ජනයා බලාගෙන ඉන්නවා. ඒ අතර ඔවුන් මාලිමාව දෙසට හැරමින් පවතිනවා. අපි කියන්නේ සම්පූර්ණයෙන් ඔවුන් මාලිමාව දෙසට දැන් හැරි මහා ලොකු ගමනක් යන්න පටන් ගන්නවා කියලා. හැබැයි ඔවුන් අප දෙස බලා සිටිනවා. අපගේ අභියෝගය තමයි මේ ඉදිරි මාසය තුල ඒ බලා සිටීමේ නිරීක්ෂණය මැතිවරණ සලකුණක් බවට පත් කිරීම. අපි ඒ වෙනුවෙන් අපේ ශක්ති ප්‍රමාණයෙන් වැඩ කරන්න ලෑස්තියි. හොඳයි. රෝෂිතුමානි. පළමු වටය තුල අපි විනාඩි 3 බැගින් අවස්ථාව ලබා දෙමින් අදාළ අපේක්ෂකයින්ට තමන්ගේ මතවාදය පැහැදිලි කරන්න ලබා දුන්නා. මෙතනින් එහාට මේ අවස්ථාව ලබා දෙන්නේ මා මිත්‍ර මාධ්‍යවේදීන්ට. දැන් අපි මූලිකව කතා කරපු කරුණුත් එක්ක ගත්තාම 225ම එපා කියපු රටක් තමයි අපි ඉස්සරහා තිබුණේ. නමුත් ඒ 225න් අද වෙනකොට 198කටම සියලු පක්ෂ නාම යෝජනා ලබා දීලා තියෙනවා. එතකොට මේ පක්ෂ කොයිතරම් දුරට මේ 225ම එපා කියපු එක පිළිගත්තද කියන එක අපිට තේරෙනවා මදි. හැබැයි ඒ 225 හිටපු නොහිටපු මූණු කීපයක් මෙතන තියෙනවා අලුත් මූණු. එතකොට මේ මූණු කොහොමද මේ ප්‍රශ්න වලට මූණ දෙන්නේ? ඒවා කොයිතරම් බරසාරද කියන එක මේ වෙලාවේ ප්‍රශ්න කරමින් තේරුම් ගන්නයි මේ වටේ ඉඩ හදලා දෙන්නේ. මෙතෙන් පටන් සටන විවෘතයි. මං කැමති මෙවල් කැටපිආරච්චි මහත්මයා පැත්තට යමු වෙන්න. ඔබතුමා මේ රටේ තරුණ කටයුතු ඇමතිවරයා බවට පත් වුණොත් ප්‍රථමයෙන්ම ගන්න ක්‍රියාමාර්ගය මොකද රටේ තරුණයන් වෙනුවෙන්? කොහොම කෙටියෙන් පැහැදිලි කරන්න අපිට කෙටි කාලයක් තියෙනවා. කෙටියෙන් කියන්න. ඔබ ඔය කියපු කතාව නිකන් යථාර්ථයක්ද සිහිනයක්ද කියන එක වැත්තකින් තිබුත් ප්‍රතිපත්ති මේ කාරණාව මම කියන්න. ඔළුව හදනවා. තරුණයන්ගේ ඔළුව හදනවා. ජාතිවාදය ආගම්වාදය වෙනුවට ජාතික සමගිය ආගමික සමගිය පැත්තට අපි යොමු කරනවා. තාක්ෂණය කොහොමද හරියට පාවිච්චි කරන්න කියලා කියනවා. අපි දන්නවා YouTube එක කියන්නේ ලෝකේ නිදහස් මාධ්‍ය අවකාශය. මේ වෙද්දි මොකක්ද YouTube එකේ සිද්ධ වෙන්නේ? ලංකාවේ ගත්තොත් අපි දන්නවා ලංකාවේ ඉතා ලස්සන ගායක පරපුරක් හිටියා. ජෝතිපාලයන්ගෙන් පටන් ගත්තම ඒ පැත්තේ අමරදේව ලොකු විවිධත්වයක් MS ෆර්නෑන්ඩෝ CT ෆර්නෑන්ඩෝ මේ වගේ විවිධ ගුරුකුලවල අද මොකද වෙලා තියෙන්නේ? මේ YouTube එක පාවිච්චි කරන ගායකයින් යයි කියාගත් පුද්ගලයන් තමන්ගේ වසුරු මතවාද මුදාහරින්නේ. ඒ නිසා ඔබේ අහපු ප්‍රශ්න නිශ්චිතව කියත්තොත් තරුණයන් සම්බන්ධව අපිට කටයුතු කරන්න ලැබුණොත් අපි ඔළුව හදනවා ඔක්කොටම කලින්. ඒ කියන්නේ අපි තවදුරටත් තරුණයෝ නෙවෙයි අපි තරුණකමින් ඉක්මවා යන කට්ටිය දැන්. ඒ කියන්නේ අපි කළ යුතු දේ මොනවද කියන එක ඕගොල්ලෝ තීරණය කිරීම බාර ගන්නවද එහෙමද? දේශපාලනයේදී තීන්දුව తీරන ගැනීම බලය YouTube එකෙන් සින්දුවක් අහන එක මගේ අයිතියක් නේ. මගේ රසඥතාවය හරි වැරද්ද මොකද්ද කියන එක මට කියලා දෙන්න ඔබ කවුද? නෑ සමා වෙන්න. මගේ අදහස උනේ YouTube එකේ ගීත සම්බන්ධයෙන් අපි අධිකාරී බලයක් පවත්වනවා කියන එක නෙමෙයි. YouTube එකෙන් මතු කරන යම් මතවාද සම්බන්ධ අපිට විචාරයක් තියෙන්න පුළුවන්. ඒ විචාරයටත් ඉඩ තියෙන්න එපා. දැන් ඔබතුමාගේ කියපු මොළ හැදීම නේද අර විශ්වවිද්‍යාල ඇතුළේදී කෙරෙන්නේ අලුතෙන් එන පරම්පරාවට. ඔබ මොකක්ද අදහස් කරන්න කියන එක මට පැහැදිලි අර දැන් ඔය නවක වදේ මෑන් කෙරෙන්නේත් ඔය වගේ ඔලු හැදිල්ලක් නේද? මම නවක වදයට විරුද්ධ මිනිස්සෙක්. නවක වදේ කියන්නේ ශිෂ්ට සම්පන්න සමාජයක තිබිය යුතු දෙයක් කියලා මම විශ්වාස කරනවා. එහෙනම් මම මතු කරන දෙයි ඔබ මතු කරන දෙයි මම හිතන්නේ දෙකක්. මම මතු කරන එක නෙමෙයි ජාතිවාදේ ආගම්වාදේ දේවල් සම්බන්ධව ප්‍රශස්තව හිතනවා කියන එක රෝෂන්. ඒක ගැන අපිට කියවීමක් තියෙනවනේ. ඒ ගැන අපිට කියවීමක් දැන් මෙතන අපි හැසිරෙනක විදිහ සම්බන්ධ අපිට යම් කිසි කියවීමක් තියෙනවනේ. අපි මේක උඩ නගින්නේ නැහැ. මෙතන පුටු පෙරලගෙන දඟලන්නේ නැහැ. ඒතකොට අපිට නිශ්චිත කියවීම මම මේ කියන්නේ ඒ ගැන. එතකොට දැන් මේ වේදිකාව ඔබ අපිට හදලා දීලා තියෙනවා. අපි හතර දෙනා වැදගත් විදිහට මෙතන වැදගත්කම සම්බන්ධ අපිට නිශ්චිත කියවීමක් තියෙනවා. දැන් ඔබතුමා අපූර්ව තැනකට ගෙනාවා. මේ පිරිසෙන් පහුගිය පාර්ලිමේන්තුවේ අපි දකින බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා එහෙම හැසිරීලා නැහැ. හැබැයි ඔය කියන්නා වූ වේදිකාව මේස උඩ නැගගෙන ඒ ජරාජීර්ණ හැසිරීම පෙන්නන තැනකටනේ 225ක් මේ තෝරන්න හදන්නේ. දැන් මේක රිවර්ස් ඉන්ජිනියරින් වුණොත් හොඳයි කියලා හිතෙන්නේ. ඒ කියන්නේ අපේ ඔලු හදනවට වැඩි අපේ පරමාදර්ශී දැන්
ගෙදරක ගිහිල්ලා කාට හරි කෙනෙකුට මිරිස් කුඩු පැකට් එකකින් ගෙහුවොතින් කොහොමද අපි උත්තරයක් කියන්නේ මේ ළමයි ඕක කරන්න එපයි කිව්වම අර පාර්ලිමේන්තුවෙත් කරන්නේ වගේ දෙයක් කිව්වොත් දෙමව්පියෝ කොහොමද ඒක හැන්ඩල් කරන්නේ ඊට පස්සේ? මොකද මේක අපිට පරමාදර්ශී චරිතයක් වෙන්න ඔබතුමන්ලාට පුළුවන්කමක් තියෙනවා කියලා අපිට විශ්වාසයක් දෙන්නකෝ. ඇත්ත ඔබ ඔය කියන දේම තමයි අපි ඉදිරියේ පවතින අභියෝගය සහ වික්‍රමය. ඒ කියන්නේ ඕකට කොහොමද අපි මුහුණ දෙන්නේ? ඔබ තීරණාත්මක ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. මිරිස් කුඩු ගහනවා නම් පීයක් කරන් යනවා නම් පාර්ලිමේන්තුවට දැන් අන්න අපි ආය YouTube එක පැත්තට ගියොත් ඔබ අර මතු කරුවා. අපි මේ මතු කරන්නේ මේ සංස්කෘතික අධිකාරීත්වයකින් මේක වාරණය කරන්න කියලා නෙමෙයි. මේක කොහොමද හරියට පාවිච්චි කරන්නේ? අපි පාර්ලිමේන්තුව කොහොමද හරියට පාවිච්චි කරන්න කියලා අපි අහන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් මගේ පිහි ගෙන යෑමේ නිදහස අපි අහෝසි කරන්න යනවා නැත්නම් මිරිස් කුඩු ගැසීමේ අයිතිය මිරිස් කුඩු ගැසීමේ මානව අයිතිය අපි අහෝසි නෑ. එහෙම නෑනේ. අපි කියන්නේ පාර්ලිමේන්තුවේ තියෙන වෙනත් ව්‍යුහයක්. පාර්ලිමේන්තුව කියන්නේ වෙනත් ව්‍යුහයක්. නීති සම්පාදනය කරන ජනයාගේ ඉරණම වෙනුවෙන් තීන්දුව తీරන ගන්න. ඒ නිසා අපි කියන්නේ මේ ප්‍රශස්ත භාවය පිළිබඳ අදහසක් තියෙනවා. හරි සරලයි මේක. ඉතින් ඒ වෙනුවෙන් අපි කැපෙමු. ඒ වෙනුවෙන් මේ රටේ මිනිස්සුන්ගේ ඔලු හදනවා කියන එකෙන් අදහස් කරේ බ්‍රේන් වොෂ් කරනවා කියන එක නෙමේ මිනිස්සෙක් හැටියට හිතන්න පුළුවන් අවකාශය නිර්මාණය කරනවා. මහේෂ් සේනානායක මහතා මම කැමතියි ඔබතුමාගේ අහන්න දැන් ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය තෝරගන්නේ ඇයි? දේශපාලන පක්ෂ ගණනාවක් තියෙදි රටේ. එක්සත් ජාතික පක්ෂය පක්ෂ දේශපාලනයේ ඇයි තෝරගන්නේ? ඔක සාමාන්‍යයෙන් මගෙන් හැමෝම අහන ප්‍රශ්නයක්. මන් දැකපු ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මං හිතන මහත්මා දේශපාලනය සාපේක්ෂ වශයෙන් හෝ තිබෙන එක්සත් ජාතික පක්ෂය කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි මම එක්සත් ජාතික පක්ෂය තෝරාගන්නේ මගේ අදහස් එක්ක වැඩිපුරම ගැළපීම තියෙන මගේ ප්‍රතිපත්ති එක්ක වැඩිපුරම ගැළපීම තියෙන පක්ෂය විදිහට මම ඒක තෝරගන්නවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය හැමදාම මේ රටේ විශාල වෙනසක් කරපු පක්ෂයක්. අපි නිදහස දිනා දුන්න ආකාරය පිළිබඳව කාටවත් අද කතා කරන්න බෑ. බොහෝ අය සමහර අයට අමතක වෙලා තිබ්බට. තරුණ ඩී.එස්. සේනානායක 1915 ඒ මුස්ලිම් කලකෝලහල වලින් පාඩම් ඉගෙනගෙන ඔහු දැක්කා මේ රට එක්සේසත් කරන්න සියලු දෙනාට දේශපාලන භූමිකාවක නියැලෙන්න පුළුවන් පක්ෂයක් නිර්මාණය කරන්න ඕනේ කියලා. ඒ පක්ෂ නොයෙකුත් ආකාරයේ හැලහැප්පීම් වලට ගැටුම් වලට බාධක සියල්ලටම මුහුණ දීලා හැම වෙලේම රටට වැදගත්ම තීරණ ගැනීමේදී රට වෙනුවෙන් පෙනී සිටි පක්ෂය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය තෝරා ගන්නට මා තීරණය කළා. ඒ වගේම මම විශ්වාස කරන දෙයක් තමයි මේ රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ එකක් දෙකක් හෝ තුනක් අනිවාර්යයෙන්ම රැකෙන්නට ඕනි. මොකද අපි දැකපු දෙයක් තමයි මේ පොඩි පක්ෂ බිහි වෙලා ආගම් පදනම් කරන් හෝ ජාතිය පදනම් කරන් හෝ සමහරලාට කුල පදනම් කරන්. ඊටාම නරකම තත්වයක්. පක්ෂ බිහි වෙලා ආසන එකක් හෝ දෙකක් දිනාගෙන අපිට කැබිනට් එකක් දෙන්න, මගේ අහවලාට රාජ්‍ය ඇමතිකමක් දෙන්න, මට අධිකාරි මෙච්චරක් දෙන්න කියන තැනට අපි ගිහිල්ලා තියෙනවා. ඒතර මම විශ්වාස කරනවා විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ප්‍රධාන පක්ෂ දෙක කාගේවත් හෙවණැලි වලට නැත්තම් කාගේවත් බිල් එකට යට වෙලා ඒ පක්ෂ විනාශ වෙන්න බෑ. එතකොට පක්ෂ රකින්න ඉදිරිපත් වුණු අය පක්ෂ විනාශ කරනකොට අපි ඉදිරියට ආවා. මේක තමයි යථාර්ථය. ඒ මගේ අර දේශපාලනික පැත්ත. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය මම තෝරගත්තාර මම මුලින් කී කාරණා කීපේ මගේ ප්‍රතිපත්තියක එකට යනවා. මහත්මා දේශපාලනය තිබෙනවා. මම ඉතිහාසය කියවලා බැලුවාම රට ගැන හිතලා වැඩ කරපු පක්ෂ එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා තමයි මම එක්සත් ජාතික පක්ෂය තෝරාගත්තේ. හොඳයි මම කැමතියි දැන් ඔබතුමා අවසන් කරපු තැනින් ඊළඟ ප්‍රශ්නෙට එන්න. රට ගැන හිතලා වැඩ කරපු පක්ෂය සහ ඔබතුමා අතරින්දී කියනවා රටට වැදගත්ම තීරණ අරන් දුන්නු පක්ෂය කියලා. මා සතු තියෙනවා MCC යෝජනාවලිය සම්බන්ධයෙන් හදපු විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාවේ ප්‍රධාන වාර්තාව මේ තිබෙන්නේ ඔට බලන්න පුර. ඒතර මේ යෝජනාවලියට එළඹෙන්නත් ගන්න රටට වැදගත් තීන්දුවක් හින්දාද ඒක? MC කොයිතරම් වැදගත්ද රටට ඔබතුමා දකින විදිහට? ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ රටට වැදගත් තීන්දුව తీරන ගන්නවා නම් මේ MCC යෝජනාවලියට එළඹෙන්න ගත තීරණය කොයිතරම් වැදගත්ද ඔබතුමා දකින විදිහට? MCC ගිවිසුමේ වැරද්දක් කියලා ඉස්මතු වෙන්නේ ජනාධිපතිවරණයේදීනේ. දැන් රට මැදින් තාප්පයක් හදනවා කිව්වා. නෑ ජනාධිපතිවරණයේදී නෙවෙයි. අපි ජනාධිපතිවරණයක් එන්න හිතන්නත් කලින් තමයි මාධ්‍ය ආයතන කෙනෙක් අපි ඒක පෙන්වා සිටියේ. තමයි මම කියන්නේ සමාජයේ මේක ලොකුට ඉස්මතු වෙලා එන්නේ ජනාධිපතිවරණය සමයේදී. නෑ ඔබතුමාලා ඒක ගැන කතා කරා. මම දන්නවා. මම පිළිගන්නවා. මම කියන්නේ මෙහෙමයි. මේ MCC ගිවිසුම විතරක් නෙවෙයි. මේ රටට හිතකර හෝ අහිතකර ගිවිසුම් බොහෝ ගණනාවක් මේ රටට ඇවිල්ලා තියෙනවා.
ඒවා සාකච්ඡා කරලා තියෙනවා. ඔබ කියන්නේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම වගේවද? සිංගප්පූරු වෙළඳ ගිවිසුම පමණක් නෙවෙයි ඕනතරම් ගිවිසුම් මේ රටට ඇවිල්ලා තව කීපයක් ඔබතුමා කියන්න එහෙම මේ ලංකාවට අයෝග්‍ය ලෙස මේ ක්‍රියාත්මක වීමේ වපසරී තියෙන ගිවිසුම්. දැන් එහෙම ගත්තොත් මට ලංකාව ණය ගන්න විදිහ කොහොමද විදේශ විනිමය උපයන්න මේ ගත්තු තීරණ වගේ ගොඩක් දේවල් මට කතා කරන්න පුළුවන්. මම MCC එකට මම ફોකස් කරන්නම් පළවෙනිටම. දැන් ඔය MCC ගිවිසුම සම්බන්ධයෙන් එවකට පැවති රජයේ මේක කතිකාවතක් එනවා. ඊට පස්සේ නොවැම්බර් මාසයේ වෙනකොට ජනාධිපතිවරණයේදී මම කිව්වේ මේක පොලිටිකල් සටන් පාටයක් කරන ජනතාව බියවත් දන්න. හැබැයි එහෙම කියපු ඒ රජය මොකද්ද කරේ? මේ වර්තමාන රජය දැන් කියන MCC එක හොඳයි කියලා. දැන් MCC සමාවෙන මහේෂ් මහත්තයා. ඔව්. දැන් මේ ගිවිසුම අපි හිතමු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටවනවා කියලා. ඔව්. ජනාධිපතිවරයා ගෝඨාභය මහත්තයා වෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටෙව්වොත් මේ ගිවිසුම අත්සන් කරනවද නැද්ද? මේ ගිවිසුමේ අඩුපාඩුවක් තිබෙනවා නම් මම පුද්ගලිකව හිතන දේ තමයි අඩුපාඩු හදාගෙන අපි මේක අත්සන් කරන්නේ. දැන් ඒතකොට දැන් ඔබතුමා මේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරපු එදා ගිවිසුමේ අද අඩුපාඩු දකින්න විදිහක් නැහැ නේද? නෑ මම එදා ගිවිසුමේත් මම අඩුපාඩු දැක්කම මට කතා කරන්න තිබ්බ අවස්ථාවේ මම කතා කරා. දැන් ඔය වාර්තාවේ කොහේ හරි කියලා තුන MCC එක හැදුවා නම් මේ දඹුල්ල හරහාට තාප්පයක් බඳිනවා කියලා. මම ගෙනියන්න යන්නේ මේ රටේ තර්ක ඇත්තරම ඉතාම පටු ජනතාව නොමග යවන තර්ක. මොකද ඔය MCC ගිවිසුමේ මිලියන් 480ක් ලංකාවට ප්‍රධානයක් වශයෙන් ලැබෙන්නේ මේ රටේ ආර්ථිකය කොට දාන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් අපි මේක මහේෂ් මහත්තයා මේක හොඳට ගන්න ඕන ප්‍රශ්නයක්. දැන් අපිට තාප්පේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊට වැඩිය බරපතල ප්‍රශ්න ටිකක් මෙතන කතා වෙනවා. ඔව්. ඒක තමයි අනුම ගන්න මේ කමිටු වාර්තාව කියෙව්වද? මේ කමිටු වාර්තාවේ කියනවා පැහැදිලිව මේක රටේ නීතියට ඉහළින් යන දෙයක්. ඒ කියන්නේ අපි රටේ නීතියටවත් අනුගත වෙන්නේ නැහැ ඒගොල්ලෝ මේක අත්සන් කරා. ඒක භයානක තත්ත්වයක්. එතකොට ඒ කියන්නේ සංජීව ඒකෙන් ඒක යම් තැන්වලදී රිංගා යන්නත් අපූර්ව ක්‍රමවේද පාවිච්චි කරනවා. ඒ කියන්නේ 3-2 පාර්ලිමේන්තුවේ 3-2 අනුමැතිය යටතේ අනුමත වෙන්නට ඕන සම්මත වෙන්න ඕන දේවල් නවත්වා ගන්න මේක සාමාන්‍ය පාර්ලිමේන්තු පනතක් යටතේ සම්මත කරලා ඊට පස්සේ සිමෙන්ටඩ් ආයි පාර්ලිමේන්තුවටවත් බෑ. ඒ කියන්නේ ඒක වෙනස් කරන්න. හැබැයි මම ශ්‍රී ලංකා රජයේ සහ සංජීව මහත්තයා ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිතය හැටියට MCC එකේ අපි දෙන්නට අස්සම් කරලා ඕන දෙයක් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මේක බලාත්මක වෙන නීතිය ලංකාවේ නීතිය නෙවෙයි ජාත්‍යන්තර නීතිය. ජාත්‍යන්තර නීතිය කියන්නේ මොකද්ද කියන ගැන අර්ථකථනය කිරීමක් කළා නැහැ. එක තැනක ඊට පස්සේ කියවෙනවා මේක ඇමරිකානු මේ ක්‍රයිටීරියා වලට තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ වගේම මේක ආවරණය කරනවා දිස්ත්‍රික්ක ගණනාවක්. මේ දිස්ත්‍රික්ක ගණනාවේ ලංකාවේ භූමි ප්‍රමාණය 128ක්. මේ 128 තියෙන ලංකාවේ ඉතාමත්ම වටිනා කෘෂිකාර්මික ඉඩම්. මේ සියල්ලම ඉඩම් මේ කොරිඩෝවට පැවරෙනකොට මේ ගැන කටයුතු කරන්න විවිධාකාර වූ අමාත්‍යාංශ ලේකම්වරුන් හෝ බලධාරීන් තෝරාගෙන තිබෙනවා. මේ කලාපය තුල පවතින ත්‍රිකුණාමලයේ සම්පූර්ණයෙන්ම තියෙන ආරක්ෂක අංශ යටතේ. ඒ වගේම සීගිරිය අනුරාධපුර වගේ ගුවන් කලාපයන් තිබෙනවා. මේ සියල්ලම යටතේ අරගෙන බලනකොට මේ කොරිඩෝවේ කොහෙවත් ඒ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු කතා කරන්න ආරක්ෂක ලේකම්වරයෙක්ව සම්බන්ධ කරගෙන නැහැ. ඉතින් ඔබතුමා කියන්නේ මේක හොඳයි. නෑ මම හොඳයි කියන චාමික දැන් දැන් චාමික හිතන්නේ මේ ප්‍රශ්නය අහලා මාව අමාරුවේ දාන්න රන් චාමික මට ඔකට උත්තර දෙන්න පුළුවන්. මොකද මම කැමති නෑ මගේ රට අමාරුවේ. චාමික ඉන්නකෝ අංක 1 ඔය ප්‍රශ්නය චාමික අහන්න ඕනි බලන්න මේ බුද්ධික පතිරණ මැතිතුමාගේ. මොකද මෙතුමා පාර්ලිමේන්තුවේ හිටියනේ කාලේ. සමා වෙන්න සරණක් මට මොහොතක් දෙන්න. නෑ මට මොහොතක් දෙන්න. නෑ මට මොහොතක් දෙන්න. දැන් අපි ප්‍රශ්න අහන්න ඕන කාගෙන්ද කියන එක නම් තීරණය කර ගැනීමේ අවස්ථාව අපිට තියාගන්න කැමති අපිට අවස්ථාව දෙන්න. නෑ මම කියන්නේ දැන් ඔය MCC ගිවිසුමට ඔය උත්තරේ මම දෙන්නේ අවංකවම මම දෙන්න ඕනි මාධ්‍යවේදියෙකෝ සිවිල් පුරවැසියෙක්ගේ ඇසින්නේ. මොකද පාර්ලිමේන්තුවේ වෙච්ච දේවල් සහ කතා වෙච්ච දේවල් මම දන්නේ නෑනේ. අපි අවංක වෙන්න ඕනේ. නෑ එහෙම පටලව ගන්න එපා මහේෂ් මහත්තයා. අපි මේක අහන්නේ මේක ගැන දැන් ඔබතුමාගෙන් අපි ඇහුවේ එක්සත් ජාතික පක්ෂය හැටියට මේක අත්සන් කරනවාද? බොහොම ඔබට කියන්න තියෙන ඒ කියන්නේ ඔබ දැන් පාර්ලිමේන්තුවට යන්න ඉන්න ජනතා නියෝජිතයෙක් හැටියට මෙච්චර කතා වෙන මාතෘකාවක් ඔබතුමා මේක පරිහරණය කළා මේකේ වගකීම දැනගෙන මේ වෙනකොට ලෑස්ති වෙන්න ඕන මොකද කරන්න කියලා. ඉතින් අපි ඕගොල්ලෝ වගේ අය යවුවොත් දැන් කියනවා නම් ඒක දන්නේ නැහැ හරි. නේ මම දන්නේ නැහැ කියලා. එහෙම කියන්න බෑ. මම දන්නේ දැන් අපි ඒක තමයි. දැන් මට තේරුණ දේ ඔයා මේ ඉඩමක් ගැන කතා කරන බිත්ති අපිට එහෙම වැඩක් නැහැ. අපිට තියෙන්නේ මේකේ භයානකත්වය. ඉතින් ඒවා මේ මට හිතෙනවා අපේ දැනුම මොකද හැමදාම දේශපාලඥයෝ මම දකින්නේ ඒ දේශපාලන පක්ෂයේ නායකයා කරන හැමදේම හරි කියනවා.
අරගොල්ලෝ ගිහින් වැරද්දක් වෙනකොට නිවැරදි කරන්න අපිට මේක තමයි මේ ඔබතුමා පටන් ගත්තේ කතාව කියලා දැන් අපිට දැනෙනවා ආපහු ඔබත් ඒක කරන්න හදනවා. ඒක ඊට පස්සේ කෙලින් බුද්ධික පත්‍රන මන්ත්‍රීවරයාට මාරු කරන්න. නෑ නෑ මම කිව්වේ පාර්ලිමේන්තුව සහ ඒ රජයේ ඇතුලේ සාකච්ඡා වෙච්ච දේ අපි මේ සියල්ලම පැත්තකින් තියමුකෝ. මේ කමිටු වාර්තාව ඔබතුමා කියවුවද? මම සම්පූර්ණයෙන්ම කියවලා නැහැ චාමික. මම හයිලයිට්ස් කියවලා. ඔබතුමා හිතන්නේ නැද්ද මේක කියවිය යුතුයි කියලා ඔබ ආණ්ඩුව දේශපාලනඥයෙක්? මම අනිවාර්යයෙන්ම කියවිය යුතුයි. හරි. ඔබතුමා මේක නැවත කියවූ දවසක මම එහෙනම් ඔබතුමාගෙන් ඊටු ප්‍රශ්න ටික අහන්න. මොකද මේක ඔබතුමාගෙන් අහන එකේ තේරුමක් නැහැ. ඔබතුමා නියෝජනය කරන පක්ෂයේ මූලික කරගත් ආණ්ඩුවකින් මේක හැදුවත් හැබැයි චාමික පාර්ලිමේන්තුවට මම එහෙම ගියොත් චාමික ඔය වගේ ගිවිසුමක් ආවොත් මම ස්වේච්ඡාවෙන් කියනවා මටත් මේ ගැන අධ්‍යයනයක් කරන්න දෙන්න. මොකද මම ඉතිහාසයේ පුරාවටම රැකියාවක් කරත් අධ්‍යයනයක් කරලා තමයි ඒ ගැන උත්තරයක් දෙන්නේ. මම අර කිව්වේ සරලව ඒකේ ප්‍රශ්නෙන් ගැලවෙන්න නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය පවා වැරදි වැඩක් කරොත් එතෙන්දි බලා ගන්න පුළුවන් වේවි. මම ඉදිරිපත් වෙනවා. මොකද අපිත් යම් කිසි දෙයක් ඉගෙන ගත්ත දැනුමක් තියෙන මිනිස්සුනේ. දැන් ඔබ කිව්වා වගේ රිපෝට් එක මම කියවන්නම්. ඒකල මට තව දවසක් මට එන්න දෙන්න. මගේ ඉල්ලි මේක. මොකද මම ඒ කියන්නේ මේ දන්නේ නැති දෙයකට මට ඔව් අපි අස්සම් කරනවා අපි අස්සම් කරන්නේ නැහැ කියන්න බෑ. දැන් මේ වර්තමාන රජයේ ජනාධිපතිවරණදී කිව්වා මේක ඉතා දුෂ්ටයි කියලා. දැන් කියනවා මේක 70ක් හොඳයි 30ක් වැරදි. හැබැයි මේක හොඳ ප්‍රවණතාවයක්. මේකෙන් අපි එක පාඩමක් ඉගෙන ගන්නවා. මොකද්ද? ගිවිසුමක් ආවොත් අපි හැමෝම සාකච්ඡා කරන්න ඕනේ. විශේෂයෙන් සිරසට මම හිසනම ප්‍රණාමය කරනවා. මේක පමණක් නෙවෙයි ලංකාවේ වෙච්ච ලොකු ප්‍රශ්න ජනතාවගේ මත බවට පත් කරා. ඒ නිසානේ අපි දැන් මේක අද කතා කරන්නේ. දැන් ඔබ ඔය කරන තෙරපුම නිසා නවක දේශපාලඥයන් වන අපි තවත් සන්නද්ධ වෙනවා. ඉතින් මේක ඊටාම හොඳ ප්‍රවණතාවයක්. මේ වගේ දේවල් ඉදිරියටත් වෙන්න ඕනේ. එතකොට තමයි ඇත්තටම මේවා තමයි රියල් පොලිටිකල් ආගියුමන්ට්ස්. එහෙම නැත්නම් කෑවේ කොහෙද ඉඳගත්තේ කොහෙද බැඳලාද කසාද බැඳලා නැද්ද ඕනේ මේ දේශපාලන පොරපිටිය කතා කරන්නේ මේක ඉතින් හොඳ ප්‍රෝග්‍රෑම්. මහේෂ් මහත්මයා චාමිකට සුදුහුණු ගාලා වැඩේ නෑ සුදුහුණු ගාලා නෑ සුදුහුණු ගාලා වරද්ද ගත්තා කියලා මං හිතාගෙන මං ඉන්නවා ප්‍රශ්නයක් අපි එහෙනම් ඔබ අධ්‍යයනය කරාම අපි එතනින් ඊළඟ ප්‍රශ්නේ. මම කැමති සංජීව දිරිමාන මහත්මයාට අතර යමු වෙන්න. MCC ගිවිසුම 100ට කීයක් හොඳද 100ට කීයක් නරකද ඔබතුමා දකින විදියට? මගේ විග්‍රහය මේකයි. MCC ගිවිසුම සම්බන්ධව ආරම්භක මොහොතේදීම අපට විවේචනයක් තිබ්බා. ඒක එකක් තමයි පැවති ආණ්ඩුව ස්වදේශිකත්වය මත පදනම්ව රටේ ජාතිකාර්ථිකය ගැන තීන්දුව නොගන්න තැනක ඉන්නවා කියන කාරණාව ඉතාම පැහැදිලිව අපි දැක්කා. ඒ කියන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්වත් රටේ ස්වෛරී භාවය කියන්නේ ජාතික ආරක්ෂාවට අදාළ ස්වෛරී භාවය ගැනවත් උනන්දුවක් නැති ආණ්ඩුවක් අතින් රාජ්‍ය ආර්ථික ස්වාධීනත්වයක් අපේක්ෂා කරන්න කොහෙත්ම විදිහක් තිබෙන්නේ නැහැ. සමස්තය අන්තර්ගතයක් විදියට ගත්තත් ඒක අපිට වැඩි අවාසි සිදු වෙනවා කියන තැනක ඉඳලා තමයි රටක් විදියට අපි ඒ කාරණා විග්‍රහ කරේ. හැබැයි මේ සංවාදයේ මැද්දට පැනලා මම එකක් කීව හිතුන් දෙයක් තියෙනවා. ලංකාවේ සමාජයේ සමහර මාතෘකා කතා කරන්නේ අතුලාන්තය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකින් නෙවෙයි. ඒක එක පොඩි හෙඩ්ලයින්ස් එක මේ යන්නේ. විරෝධය MCC විරෝධය කියන එක ඉතාම වේගෙන් සමාජගත වුණා. අන්තර්ගතයේ පිළිබඳව අවබෝධයක් ඇතිව සහ නැතිව කියන දෙපැත්තෙම මේක වුණා. ඊට පස්සේ දැන් ඔබ ඔය කියන මහාචාර්ය ලලිත සිරිගුණරුවන් ප්‍රමුඛ කණ්ඩායම විසින් ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධව තත්ත්වය ඒකයි. ඒ කියන්නේ ඒ පිළිබඳ සමාජ කියවීම ඇත්තරම ප්‍රශස්ත තැනක නැහැ. ඒකට එක අතකින් එවැනි ලියවිල්ලක් පිළිබඳව කියවීමට පෙළඹෙන තත්ත්වය පිළිබඳ ලංකාවේ පත්තර කියවන්නේ 100ට කී දෙයක් ගැනම ප්‍රශ්නයක් තියෙන තැනක මේ කියවීම සම්බන්ධ ගැටලුවක් තියෙනවා. නෑ හැබැයි සංජීව දැන් ඔයාලට පුළුවන් මේ අවස්ථාවක් කරගන්න කියවන්න නැති අයට කියන්න. අපි මේ අහන්නේ අනිවාර්යෙන් අපි ජනාධිපති මාධ්‍යංශ විදියට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය පවා ඒකේ වෙබ් එකේ ලින්ක් එක පවා දුන්නා මේකට ගිහලා බලන්න බලන්න කියන එක මම යෝජනාව පොදුවේ කළේ පුරවැසියෙක් විදියට සමාජ කියවීම වැදගත් කියන කාරණාව. හැබැයි මම එක තැනකදී එනවා මැතිවරණ සමයකදී අපේක්ෂකයෝ කියන අය අතිශය කාර්යබහුලයි. මේ සම්බන්ධ කාරණා ඒකට හේතුවක් එන්නේ නැහැ තත්කාලීන දේශපාලනය පිළිබඳ කියවීම දුර්වල වෙන්න ඕන කියලා. මේ මැතිවරණ සමයේදී ඡන්ද අපේක්ෂකයන් ඉතාම සංකීර්ණ කාලසටහනක් ඇතුළේ ඉන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි මේ තියෙන කාලීන තත්ත්වයන් පිළිබඳ අනවබෝධයකින් වැඩ කළාට කමක් නැහැ කියලා. මම කියන්නේ එකයි MCC සම්බන්ධව පොදුවේ ආණ්ඩුවක් විදිහට අපි දරන මතය. ඒකෙදී මහාචාර්ය ලලිත සිරිගුණරුවන් මේ වාර්තාව එළිදක්වන මොහොතේම මේක අවධාරණය කිව්වා. කිසිදු බාහිර පාර්ශවයක බලපෑමකින් තොරව මේ පිළිබඳ විමර්ශනාත්මක විෂයානුබද්ධ අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කරන්න ලද අවස්ථාව පිළිබඳව Taman සතුටු වෙනවා කියලා. ඒ කියන්නේම ආණ්ඩුවක් විදිහට අපි හිටපු තැන නිවැරදි. ඒ කියන්නේ මේ පිළිබඳ යෝජනාවක් තිබුණා. මේක රාජ්‍යයන් අතර කියන්නේ මේක ජාත්‍යන්තර රාජතාන්ත්‍රික දේශපාලනය සම්බන්ධ අදාළ කාරණයක්.
ආණ්ඩුවක් විදිහට අපිට තිබුණා මේ ගැන නිවැරදි විශ්ලේෂණයකට යන්න. අපි කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව ඒ පිළිබඳව ප්‍රාමාණික විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවකට මේක බාර කළා මේ පිළිබඳ වාර්තාවක් දෙන්න. මේ ගැන මොකද කියන්න කියලා මට කියන්න තියෙන එක තමයි මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිකම් කරනකම් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරනකම් මේ රටේ ආර්ථිකය හෝ රාජ්‍යයේ ස්වාධීනත්වයට අහිතක් වෙන තීන්දුවක් ගන්නේ නැහැ කියන එක රටේ ජනතාවට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මේ රටේ සමස්තයේ ආපස්සට ඉතිහාසය පුරා ගිහිල්ලා බැලුවා කියන්නේ රට කුටියගෙන ඉටි කරගන්න නැත්තම් වෙලා ඔව් රට LTTෙන් බේර ගන්න වෙලාවෙදිවත් ඒ කියන්නේ ඒ තරම් දුෂ්කර අත්සන් කරනවද නැද්ද කියලා කියන්නේ. නෑ අත්සන් කරනවද නැද්ද කියන එක තීන්දුව ගන්න. මගේ මේ තත්ත්වයේ යටතේ අත්සන් කරනවා. තාම ඉක්මන් වැඩි තීන්දුව ගන්න. මේ මොහොත ඔබ මම කතා කරන මේ රාත්‍රිය ඉක්මන් වැඩි මේක අවසන්. සංජීව මහත්තයා අපි මේක බරපතල ලෙස සලකන්නේ මේක එක තැනක කියනවා මේ ජාත්‍යන්තර පනත් මේක අප්‍රූව් කරගන්න එහෙම නැත්නම් සම්මත කරගන්න 3න් 2ක් අවශ්‍යයි කියලා පාර්ලිමේන්තුව. දැන් ඔබතුමාලා 3න් 2ක් ඉල්ලනවා. ඔව්. රටේ මිනිස්සු බය වෙන්න ඕන දැන්. මේ 3න් 2 දෙනවද? අපේ 3න් 2 අභිලාෂය එහෙම තැනකට ඒක සාධාරණ නෑ. නෑ නෑ ඔබට කතා කරන්න වෙලා දෙනවා මම මොකද මිනිස්සුන්ට සාධාරණ අයිති දෙනවා කියන්න අපිට ප්‍රශ්න අහන්න තියෙනවා. මොකද අපිට එහෙම අපිට සැක හිතෙන දේවල් මම එකින් එක කියන්න. අපි මේ රටේ ඔබතුමාලා කිව්වේ ජාතික සම්පත විකුණනවා කියලා. කියලා ඇවිල්ලා මාසයක් යන්න ඉස්සෙල්ලා ස්ටැන්ග්‍රේග්ලායකේ එහා පැත්තේ තිබ්බ ඉඩම වික්කා. විකුණලාම දැම්මා. බද්දට නෙමෙයි. මං කියන්න එකෙන් එක. ඊට පස්සේ කිව්වා රටේ ස්වභාව ධර්මය ආරක්ෂා කරනවා කිව්වා. වැලි පෙමිට් නැවැත්තුවා. හාරන්න ගත්තා. උනා. ඊට පස්සේ කිව්වා රටේ ජාතික සම්පත් නවත්තන හැමෝටම එක නීතිය කිව්වා. අපි දැක්ක පහුගිය කාලේ එක නීතිය තිබ්බේ නැහැ කියලා එක මිනිස්සයාට උන හැටි. අපි දකිනවා සංජය උදාහරණ 3ක් ඇති අපි වෙලාව ඉතුරු කරගමු. අරවා ටික ගියේ නැත්තම් මේක ඔළුවට යන්නේ නැහැ. ඊට පස්සේ අපි දකිනවා වෙලාව ඉවර වෙන්න යන්නේ. අපිට මේක හරිම වැදගත්. ඒකයි මම මේ කියන්නේ මේ විරුද්ධ පක්ෂයේ දේශපාලඥයෝ මේවා කතා කරන්නේ. අපිවත් කතා කරන්න ඕනේ. අපි දකිනවා මේ උදැංග වීරතුංග එනවා ලංකාවට ආණ්ඩුව ආව ගම. ඇවිල්ලා කොවිඩ් මත නිදහස් වෙන්න. හැබැයි ඊට සුමානයක් යන්න ඉස්සෙල්ලා තව දේශපාලනඥයෙක් ඇතුළට යනවා. එයාට කොවිඩ් වෙන්නේ නැහැ. නීතිය දෙපැත්තට යනවා. ඉතින් මෙහෙම සැක එනවා. එහෙම හිතනක හින්දා තමයි අපි මේ හාන්නේ අපි තව දුරටත් විශ්වාස තියාගෙන මේක යතයකිද කියලා. මම මේ චෝදනාවක් කරන්න කැමති බුද්ධික මහත්තයාලටත් මේ ප්‍රශ්න ඔබතුමාලා සංජීව මේකට උත්තරේ ගමු. මට සමා වෙන්න මේ. ඉල්ලීමක් කරනවා. මම ඔබෙන් ඉල්ලීමක් කරනවා 3න් 2 පිළිබඳ දේශපාලන සංවාදය MCC අත්සන වගේ තැනකට ලඝු කිරීම සාධාරණ නෑ. ප්‍රශ්නයක් විදිහට එවැනි මතයක් දැරීමවත් සාධාරණ නෑ. මොකද වැරදි මතයක් යන තියෙන නිසා. මොකද 3න් 2 අහන එක වැරදි කියලා වැරදි කියන එක නෙමෙයි. MCC අනුමත කර ගැනීම වෙනුවෙන් 3න් 2ක් ඉල්ලනවා කියන ඒක රිපෝට් එකේ තියෙනවා. මම නෑ ඒක මම නෙමෙයි කියන්නේ. නෑ ඔබ කිව්වේ ඒක නෙමෙයිනේ. ඔබ කිව්වේ අපි 3න් 2ක් උමනයි කියලා මේක කියනවා. ඒක වෙන කාරණා. හරි ඒකට එකඟයි. ඊට පස්සේ ඔබ මගේ පැත්තට ඒක එව්වා. ඔබ ආණ්ඩුවක් විදිහට මේ ඡන්දෙදි 3න් 2ක් අපේක්ෂා කරනවා. එහෙනම් ඊට වඩා ළඟයිනේ 19 වෙනි සංශෝධනයේ වෙනස පිළිබඳව කාරණාවට ආවා. ඒකටත් අපේ තියෙනවා. ඔව් හරි. ඒක හරහවත් ගිහිල්ලා MCC ආව නම් ඔබ ඉන්න. ඒක තමයි මට මේ යන්න වෙලා නැහැ කියනවා. නැත්තම් මම තව දෙන්නම්. ඒකට යන් ඊළඟ වටේ. ඒ කියන්නේ අපට හරි ප්‍රශ්නයක් ඒක. අපි සංජීවගේ අර ප්‍රශ්නෙට උත්තරය ගමු. නෑ මම කියන්න ගිය දේ මේ 3න් 2 පිළිබඳ කාරණාව MCC එකට ලඝු කරන්න එපා කියන එකයි මගේ. ඒකේ මූලික වශයෙන් මට තිබුණ අදහස. අපි ආණ්ඩුවක් විදියට 3න් 2ක බහුතරයක් ඉල්ලා සිටීමට එහෙමනම් අපේ අංක 1 ප්‍රමුඛතාව විදියට ගන්න වෙනවා 19 වෙනි සංශෝධනයේ සම්බන්ධව තියෙන තත්ත්වය. 3න් 2 පිළිබඳ ආණ්ඩුවට වඩා රටේ ජනතාව ඇතුලේ සංවාදයක් ඇති වෙලා තියෙනවා. ඒක හේතුව තමයි 19 වෙනි සංශෝධනය විසින් රටේ ඇති කළපු ව්‍යවස්ථානුගත අර්බුද මාලාවක අපි ඉන්නවා. තාම ඒක කොහෙන් කෙලවර වෙයිද කියලා තාම පේන්නේ නැහැ. විධායක ජනාධිපති දුරේ සම්බන්ධව ස්වාධීන කොමිසම් සභා හරහා කියන්නේ ව්‍යවස්ථාදායක සභාව හරහා ස්වාධීන කොමිසම් සභා පත් කිරීම ඒවා හරහා සිදු කළ පත්වීම් ඒ පිළිබඳව තියෙන ගැටලු යන්න බෑනේ. ඒ සියල්ල ඒ කියන්නේ පොලිස්පතිවරයා සම්බන්ධ පත් කිරීමෙන් විග්‍රහ කරගන්නකො 19 වෙනි සංශෝධනය. සංජය මහත්තයා මට එක ප්‍රශ්නයක් තියෙනවා. මේ
මේ මැතිවරණ ක්‍රියාදාමය තුළ හෝ අවසානක මේකට උත්තරයකුත් මම මේ ප්‍රශ්න නවත්ත මවෘතයි ඔබට ඔබ දන්න මයි කාලෙන් හරි දෙනවා ඊළඟ වටට ඊළඟ වටට වටයක් තියෙනවනේ. හැබැයි කවුරුත් බුද්ධිකපතිට මත ප්‍රශ්න කරේ නෑ. නෑ ඉතින් අපි ඊළඟ වටේ යහමු කමන්නේ. කමන්නේ වෙලාව ගිහිල්ලානේ අපි යන් ඊළඟ වටේට. හොඳයි. එහෙනම් ඊළඟ වටේ තියෙන්නේ නැවත වරක් ඔබට ඔබේ අවස්ථාව අපි ලබා දෙනවා. මේ කාරණාව මේ විදිහටම ඔබට ප්‍රශ්න කරමින් ඉස්සරහට යන්න පුළුවන්. මේ වටේ තියෙන එකම විශේෂත්වය තමයි අපි වැඩි බාධා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබට පුළුවන් ඔබෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රශ්න කිරීමකට මේ වෙලාව ඉඩ තියෙනවා. මේ අවස්ථාව මෙහෙම ලබා දෙනවා සංජීව ඉදිරිමාන හරි මම මේ මූලික පැහැදිලි කිරීමේ හිටියේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ ගැටලුව. ඒක අපි අවසානයේ ඔබේ පාර්ශ්වයේ ප්‍රශ්න කිරීම හරහා MCC ගිවිසුම ළඟට ආවා. ඒකේ අන්තර්ගතය පිළිබඳ එහි ලලිත සිරිගුණරුවන් සභාපතිවරයාගේ කමිටු වාර්තාවේ අන්තර්ගතය ගැන සාකච්ඡාවක් ඉන්නවා අපි. ඕනනම් තවදුරටත් ඉස්සරහට ඒකට යමු. ඒ වගේම රට හමුවේ බාධා කරන්න පුළුවන් බාධා කරන්න. අපි අර ඔබ ප්‍රවිෂ්ඨ වෙන්න කලින් මම කැමති අර කලින් ප්‍රශ්නෙටම පොඩි ඔබට මේ ඔබෙන් යමක් අහගන්න. ඒකට දැන් 3-2 කතාව දැන් කිව්වනේ 3-2 ඉල්ලන්නේ මේ MCC ගිවිසුම අත්සන් කරන්න නෙමෙයි කියලා. නෑ මම කියන්නේ ඒ වචනේ ඕනනම් එහෙම තේරුම් ගත්තත් මට ගැල්ලුවක් නෑ. නමුත් මම හරි ඒක අපි විකෘති කරන්න මම කියන්නේ එතෙන්ට ලඝු කරන්න එපා කියන එක අදහස අරක නෙමෙයි. හරි ඒක අපි අනාගතයට විවෘත කරමු. දැන් ජනාධිපතිවරණ කාලේ ඔබේ කඳවුරෙන් කිව්වේ නැද්ද මේ ශ්‍රීමා බෝධිය මේ වඳින්න යන්නත් මේ මොනවාද වීසා ගන්න වෙනවා. මේක මහා භයානක ගිවිසුමක්. මේක ඉරා දැමිය යුතුයි. මම දැක්ක එක්තරා භික්ෂුන් වහන්සේ නමක් උපවාසයක් කරා. එතකොට ඊට විරුද්ධව යම්කිසි ප්‍රකාශයක් කරා මේ අපි මේක කවදාවත් මේක කෙරෙන්න දෙන්නේ. එහෙම කියපු ඔබේ කඳවුර ගැන මම මේ කියන්නේ පෞද්ගලික ඔබ නෙමෙයි. එහෙම කියපු ඔබ දැන් කියනවා දැන් මේ රාත්‍රියේ අපි ඒක අත්සන් කළ යුතුද නැද්ද කියලා. මම පැහැදිලිව අවංකව කියනවා MCC ගිවිසුම සම්බන්ධයෙන් අපේ ස්ථාවරයේ වෙනසක් නැහැ. එහෙමනම් ඔබ කියනවා නම් අපි ජනාධිපති වෙනට පෙර එහි විරෝධයක් සම්බන්ධව ඉඳලා දැන් එකඟයි කියලා. එහෙනම් ඉතින් අපි මේ මෙච්චර ගල් ගන්න ඕනේ නැහැ වෙලාවට. එකඟයි නෙමෙයි සංජීව. දැන් ඔබ එහෙනම් කියන්න එපා. කලිනුත් විරුද්ධයි දැනුත් විරුද්ධයි. රයිට්. දැනුත් විරුද්ධයි. ඒක තමයි. දැන් ඔබ කියවනේ කරනවද නැද්ද කියලා අපි නිකන් නැහැ නෑ මම රොෂාන් මගෙන් ඇහුවා ප්‍රශ්නයක් විදියට MCC ගිවිසුම අත්සන් කරනවද නැද්ද? මම කිව්වේ දැන් මේ පිළිබඳ අධ්‍යයනයක අපි ඉන්නේ. මේක රාජ්‍යතාන්ත්‍රික දේශපාලන ගණදෙනුවක් කියන එකකට අපිට අමතක කරන්න බෑ. රාජ්‍යතාන්ත්‍රික දේශපාලනය කියන්නේ අපිට මේ රටේ ජනාධිපතිවරණ වේදිකාව තරම් සරල නැහැ රාජ්‍යතාන්ත්‍රික දේශපාලනය. අන්න රයිට්. මට ඕන ජනාධිපතිවරණ වේදිකාව ඒක හංගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ලංකාවේ මැතිවරණ වේදිකාවේ දේශපාලන සාහිත්‍යයෙන් විතරක් පැහැදිලි කරගන්න එපා සමහර කාරණා. ඒක ජීවිපීටත් මේ චෝදනාව අදාළයි. ජවිපේ රටේ සමහර කාරණා විග්‍රහ කරගන්න විදිය ඊටාම හාස්‍යජනක විදිහට පැහැදිලි කරන්නේ. ඒක දේශපාලන සාහිත්‍ය කොටසකුත් ඒක තියෙනවා. පොදුවේ ගත්තාම ඔබ අහන්නේ එදා විරුද්ධයි අද එකඟයි කියලානේ. නෑ. අපි එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. මොකද මේ රටේ ආර්ථික ස්වාධීනත්වයේ සම්බන්ධව හානියක් වෙන කිසිදු තීන්දුවකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒක 2.4 වගේ නිශ්චිතයක්. ඒක ගැන ගැටලුවක් නැහැ. අපේ ස්ථාවරය මේකෙන් අපි ගැලවෙනවා නම් ගැලවෙන්නත් පාරක් තියෙනවා. ඒ කියන්නේ යම් දුරක් ගිහිල්ලා තියෙන MCC පටන් ගත්තේ ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව නෙවෙයි. ඔබගේද සහාය ලද පහුගිය UNP ආණ්ඩුව විසින් MCC ගිවිසුම කියන සංකල්පය රාජතාන්ත්‍රික එකඟතාවයක් විතර යම් දුරක් අරගෙන අවිලා කාරණාවක් විදිහට වැරදි අපගේ සහාය ලද UNP අනිවාර්යෙන් ඔබ ගිය ආණ්ඩුව අවුරුදු 5ක් තිස්ස කරපු සියලු දේට ජවිපවක් කියනවා. ඒ ඔබේ සාහිත්‍ය. ඒ ඔබේ සාහිත්‍ය. අපි වගේ කියන්නේ. මගේ නෙමෙයි. අනුන්ගේ ආණ්ඩුව. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිහිවීමේ සිට එහි සමස්ත ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ඍජු ලෙසම සම්බන්ධයි. ඒ නිසා MCC හෝ වේවා එසේ නොවන ඕනම කාරණාවක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අල්ලිගා මන්දිරයේ මුදේ අවස දැක්ක කියලා අපි මේ පෞගේ කාලේ විවිධ සමුග සාකච්ඡාවල දැක්කනේ. ඔවුන්ගේ තීන්දුව විදියට. එක අවසානට මතු කළ කාරණාව ළඟට આવොත් පහුගිය ආණ්ඩුව කළ වැරදිවලින් ඒ ආණ්ඩුවට මිදෙන්න බෑ. ඒ හා සමානවම ජනතා විමුක්ති පෙරමුණටත් බෑ. එකක් තමයි පහුගිය ආණ්ඩුව පත් කරන්න සහභාගී වුණා නම්
ඒක කරපු දේවල් වලට වක් කියන්න බැරි වෙන්න බෑ. පහුගිය ආණ්ඩුව පත් කරන ජනතා විමුක්තිවරණ සහභාගී වුණා කියලා ඔබ කියන්නේ මොන අර්ථයෙන්ද? ඒකනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මැතිවරණය. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ජනාධිපතිවරයා. පහුගිය ආණ්ඩුව කියන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. ආණ්ඩුව සහ ජනාධිපතිවරයා අතර වෙනස ඔබ දන්නේ? නැහැ. ආණ්ඩුව අතර අනිත් එක තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කරන්නත් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් හැටියට සහාය දුන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව ඇතුලේ රැකවරණ දීලා ආරක්ෂා කළේ ජනතා විමුක්ති පෙරමුණ මේ අවසන් එන ඔබට ඒ තරම් විරෝධයක් තිබ්බනම් නොවැම්බර් 18 අර නොවැම්බර් මේ පෙරළියේදී ඒ ආරක්ෂාව නොකර ඉන්න තිබ්බනේ ඔබට. ජනතා විමුක්ති පෙරමුණට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ බහුතරය හදලා දෙන්න පුදුම මේ මහන්සි යන්නේ දරුවේ පාර්ලිමේන්තුවේ. ඒ ඔබේ සාහිත්‍ය. මේගොල්ලෝ කතා කරන්නේ ඒකට ජාත්‍යන්තරයට සීරියස් ජනතාවට සාහිත්‍ය. අපි ඊළඟ අවස්ථාව යමු බුද්ධිකපතින මහත්මයා ගාවට. ඔබතුමාට මම හිතන්නේ අපි ප්‍රශ්නයක් අහන්න ඕනත් නැහැ, මේ මහතුරු අහන්න ඕනත් නැහැ. මහේස් සේනානායක මහත්මයා කලින්ම ප්‍රශ්නයක් දැම්මා ඔබට. නිල නොවන විදිය. මොකක්ද ආව ප්‍රශ්නේ? ඒක මයෙන් අහන්න එපා, මෙයෙන් අහන්න කිව්වා. අර ගත්ත කට්ටිය යව්වයි කිව්වේ මේගොල්ලෝද? නෑ නෑ. මම එහෙම නම් කිව්වේ නෑනේ. නම කිව්වේ නැහැ. ඔබ කිව්වා මේ පක්ෂය අරක් ගත්ත කට්ටිය යවාගත්තා. නෑ කොයි පක්ෂෙත් එහෙම අරක් ගත්තු කට්ටියව යවා ගන්න බැරුව. දැන් සාමික මේකයි. මේකේ දැන් නාමය නෑ මේ අවස්ථාව බුද්ධිපතින මහත්මයාගේ අවස්ථාව. මේ අවස්ථාව මෙයාගේ. මේ අවස්ථාව එතුමාට දෙමු ඊට පස්සේ අපේ අවස්ථාව. එතුමාට ඔබතුමාගේ අවස්ථාව. කොයි පක්ෂෙත් තියෙන ලොකු ප්‍රශ්නයක්. මම මීට කලින් වටේදී කතා කරමින් හිටියේ කොරෝනා ව්‍යසනය සහ ඉන් පස්සේ ඇති වුණු තත්ත්වයන් පිළිබඳව. මොකද මම හිතන්නේ මේ මොහොතේ ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනතාවට, ඉහළ මධ්‍යම පාන්තික ජනතාවට, පහළ මධ්‍යම පාන්තික ජනතාවට සහ නිර්ධන පන්තියට බලපාන බොහෝ කාරණා තියෙනවා. තාමත් ඒ කාරණා වලින් ජනතාවට මේ වෙන් වෙන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරන්නේ දැන් ද ෆිනෑන්ස් ප්‍රශ්නයත් එක්ක ගැට ගැහුණු සේවක සහ තැන්පත්කරුවන්ගේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් රජය කොරෝනා පිටින් ඒ සියල්ල යට කරමින් ඉන්නවා. ඒ වගේම තමයි දැන් ජනතාවට රුපියල් 5000ක් ලැබුණා කියන කතාව කියන්නේ. මට දැන් අද සාක්ෂියතුව පෙන්වන්න පුළුවන්. ඒ රුපියල් 5000 ලැබෙනවත් එක්කම ඒ 5000 ගානේ දෙසරයක් ලැබෙද්දී සමෘද්ධිලාභියට ඒ සමෘද්ධිලාභියගේ රුපියල් 10000 එකවර අඩු කරගෙන තියෙනවා. මම ගිණුම් පොතක මේ ඡායා පිටපතක් ගෙනත් තියෙනවා වගකීමක් ඇතුව. ඕනම කෙනෙකුට මම මේ ගිණුම් පොතේ මේ කොපිය දෙන්නම්. මට මේකේ සමීප රූපයක් දෙනවා නම් මේ ඔහුගේ ගිණුමේ රුපියල් 10000 අඩු කරගත්ත හැටි. එතකොට මං කියන්නේ රුපියල් 10000 5000 ගානේ දෙකක් දීලා 10000 අඩු කරගන්නව නම් ඒක මේ කවුද සමෘද්ධිලාභියා කියන්නේ? මේ රටේ නිර්ධන පන්තිය හෝ පහළම මධ්‍යම පන්තිය නියෝජනය කරන බොහොම අමාරු මනුස්සයෙක්. මේ රුපියල් 10000 මාස දෙකක් දීලා ඔබට ඕනනම් මේක දෙන්න මේ බලන්න මේක බලපුවාම පෙනේ රුපියල් 10000 අඩු කරගන්න සාධාරණ ක්‍රමයක් තියෙනවා. දැන් රාජ්‍ය අංශයේ සේවකයන්ට සිංහල අවුරුද්දක් දෙනවා ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් උත්සව අත්තිකාරම්. ඒක අඩු කරගන්නේ මාසෙන් මාසේ සොච්චම. දැන් රජයේ සේවකයන්ට වැඩිය අන්තසරණ මිනිස්සුන්ට 5000 දෙකක් දීලා අප්‍රේල් මාසේ මැයි මාසේ ඊට පස්සේ ජුනි මාස වෙනකොට එක සැරේට ගෙඩිය පිටින් 10000 කැපුවම ඒ මිනිස්සුන්පත් වෙන තත්ත්වේ. නිසා මම දැන් මේ වගේ දේවල් ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේම මට පෙන්වන්න පුළුවන් දැන් මේ කොරෝනා ආශ්‍රය යන ගරාන දැන් අපේ බුද්ධ්‍යංශ ආරක්ෂකංශ සියලු දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ කොරෝනා මැද්දේ. ඒ ASCII වන රක්ෂිත ඉවත් කරමින් ඉන්නවා. ජල රක්ෂිත ඉවත් කරමින් ඉන්නවා. මාර්ග රක්ෂිත අල්ලමින් ඉන්නවා. මේ තවත් ඒ වගේ සිද්ධියක්. ජල මූලාශ්‍රයක අනුමත කරලා හුලඟෙන් වැටිච්ච ගස් 27ක් කපන්න මොරවක ප්‍රදේශේ ගස් 27ට වැඩිය කපන් යනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි අඩවි වන කාර්යාලයයි පොලිසියයි සියල්ල බුදි. ඒකට දැන් මේ වගේ කාරණා වේගෙන් ඒ වගේම ආබාධිත රණවිරුව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණය කරා. අදටත් ඒ රණවිරුවන්ට එතන වතුර එක පෙව්වට ඇරෙන්න ඒ බීපු වතුර උගුරුද්දක ඇරෙන්න සහනයක් ලැබිලා නැහැ. මම කියන්නේ දැන් මේ කාරණා පිළිබඳ ඒ වගේම වකුගඩු දීමනාව සම්බන්ධයෙන් අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රදේශවල ජනතාවට දුන්නු වකුගඩු දීමනාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන කටයුත්තේ බරපතල ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි ගොවි විශ්‍රාම වැටුප, සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප, ඒ වගේම ව්‍යාපෘති සහකාරවරුන්ගේ රැකියාව, උපාධිධාරීන්ට පත්වීම් දීලා දැන් ආය සම්මුඛ පරීක්ෂණ පවත්වනවා. එයාගේ වැටුප් නැවතිලා තියෙනවා. සංවර්ධන සහකාර සහ උපාධිධාරීන් පත්වීම් සම්බන්ධයෙන් මේ තියෙන ගැටලු දැන් මේ සියල්ල යට ගිහිල්ලා තියෙනවා. නිසා දැන් මේ විපක්ෂයේ භූමිකාව පිළිබඳව ඔබ විතරක් නෙවෙයි මුළු සමාජයේ පුළුල් කතිකාවක් ඇති වෙලා තියෙන්නේ. මේවා සමහර අය කතා කරන සමහර අය කතා කරන්නේ. ඉතින් කතා නොකරන අය තමයි අර ඩීල් කල්ලිය.
ඩීල් කල්ලිය කවුද කියලා බලාගන්න YouTube එකට ගිහිල්ලා ගෝඨාභය මහත්තයා දිනුම් දෙන දවසේ රුවන්වැලිසෑයට ගිහිල්ලා බඩකට පිරෙන හූ කාපු අය කවුද කියලා බලුවා නම් ඒක බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ ඊටා පැහැදිලිව මේ අපි මේ ජන අරගලයේ පැහැදිලිව ඉන්නවා. අපිට පේනවා මේ මාස ගාන ඇතුළත දැන් ඇමරිකන් තානාපති කාර්යාලය කවුද උද්ඝෝෂණය කරේ? අපි අවසන් කරමු. ඒ අයි උද්ඝෝෂණය කරේ? උද්ඝෝෂණය කරේ ලංකාවට කවුරු හරි එනවා නම් ඒ සියලු දෙනා මේ රටේ කතා කරේ එක නීතියක් තියෙන්න ඕන කියලානේ. ඒ නීතිය පිළිබඳ ප්‍රශ්නේදී උද්ඝෝෂණය කරේ. හැබැයි පරිප්පු ගෑවේ උද්ඝෝෂණය කරපු දැන් තානාපති කාර්යාලය පෙනී ඉන්න පුකාරණය වෙනුවෙන් තානාපති කාර්යාලය වෙනුවෙන් තමයි බැටන් ප්‍රහාරය කරේ. නීතිය කඩාගෙන ආපු අය වෙනුවෙන් නෙවෙයි බැටන් ප්‍රහාරය. එතනින් කාලා බඩකට පුරවලා නිකන් හිටියේ නෑනේ. ලිප්ටන් වටරවුම කියන්නේ මේ රටේ හැම කෙනෙක්ම ගිහිල්ලා උද්ඝෝෂණය කරා. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ අපි මාධ්‍ය අයිතියනුත් ගිහිල්ලා තියෙනවා. ලිප්ටන් වටරවුමට. හැබැයි ලිප්ටන් වටරවුම ඉන්න අයට බඩකට පිරෙන කන්න හම්බ වෙනවා. අපි අවසන් ඒ නිසා මෙන්න මේ නිහීන තත්වයන් වෙනස් කරන අරගලේ අපි ඉන්නවා. ඉතින් ඩීල් කල්ලියට ඒක කරන්න බෑ. ඒකයි මම කියන්නේ. හොඳයි. කොහොම සුදී. අර ඔබ අහපු ප්‍රශ්නට ඒ උත්තරේ තියෙනවා. ඒක මම ඒක තමයි අර වැඩිපුර විනාඩියක් යද්දිත් ඒක මොකට අදාළ නැහැ. හොඳයි. මම හරි කැමති මේ මට අදාළ නැහැ වගේ තමයි ඒක. මොකට අදාළ නැහැ. මොකද මේ රුවන්වැලි සෑයකට ගිහලා බඩකට පිරෙන්න මොහු හුව කෑවේ නැති හින්දා. නම හැංගිලා හිටියේ. එතකොට ඒ කඳවුරයාට අදාළද නැද්ද කියන එක අදාළ නැහැ. පුද්ගලිකව හිටියේ නැත්නම් එයාට අදාළ නැහැ. එහෙමයි. නෑ ඒ කියන්නේ මේකයි වැඩේ තියෙන්නේ. ගුවන් යානයක් මංකොල්ල කාලා ඒ ගුවන් යානය තුල ප්‍රාණාපකාරයෝ විදියට ඉන්න අයට අදාළ වෙන දේවල් තියෙනවා නැති ඒවා තියෙනවා. ඒ නිසා මේක ඔබ තේරුම් ගන්න ඕන ගුවන් යානයක් මංකොල්ල කාලා තියෙනවා. ඒකේ පයිලට්ලා බිත්තියට හේතු කරලා තියෙනවා. මගින් බිත්තියට හේතු කරලා තියෙනවා. මංකොල්ලකාරයෝ ගුවන් යානය තුල රංගනවා. ඒක අපි අගෝස්තු 6 වෙනිදාන් පස්සේ ඒක වෙනම බේර ගන්න. හොඳයි. මහේසේන මහතා ඔබේ අවස්ථාව. ඔව්. මොකක්ද දැනගන්න ඕනේ? ඒ කියපු ඒවා ඔබට මම හිතන්නේ තේරෙන්නේ නැති. නෑ මට හොඳට තේරෙනවා. අපිට නෙමෙයි කිව්වේ. මට හොඳට තේරෙනවා මෙහෙමයි. දිල්ෂාන් දැන් සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් තියෙනවනේ. දැන් මේක නෙවෙයිනේ ඇත්තටම රටේ මාතෘකාව වෙන්න ඕනේ. දිල්ෂාන් ඒ කියන්නේ ඔබ කියන්නේ එක්සත් ජාතික පක්ෂය වගේ ප්‍රබල පක්ෂයක් බෙදුනාම ඒක රටට මාතෘකාවක් වෙන්න ඕනේ. නෑ රටට මාතෘකාවක් විය යුතුයි. නමුත් දැන් මේ මෙතුමාලාගේ පක්ෂය අලුත් පක්ෂයට අපි හැම වෙලෙම සුබ පතන ඒක අලුත් පක්ෂයක්. ඒ අලුත් පක්ෂය කියනවා අපි නැවතත් සිරිකොතර එනවා කියලා. හැබැයි අපි කියනවා අපිට තියෙන සිරිකොතේ බලය අල්ලන්නේ අරලිය ගහ මන්දිරේ බලය අල්ලන්නේ. ඇයි? අරලිය ගහ මන්දිරේ තමයි අගමැතිතුමාගේ නිල නිවස. අගමැති කෙනෙක් ඉන්න ආණ්ඩුවක් හදන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය ආණ්ඩු බලයක් ලබා ගන්නට. එතකොට ආණ්ඩු බලය ලබා ගැනීමට තමයි අපි යන්නේ. එතකොට සමගි ජන බලවේගය කියනවා නම් සිරිකොත අල්ලන්න දෙනවා කියලා ඒක නීතික මාර්ගයෙන් හරි ඒක විසඳගනි. හැබැයි සමගි ජන බලවේගයේ දැනටත් 30ක් 35ක් විතර අපිත් එක්ක කතා කරනවා නැවත එක්සත් ජාතික පක්ෂයත් සමග සම්බන්ධ වෙන්න. ඒ අයට එක්සත් ජාතික පක්ෂය නැවත සමාජිකත්වය ලබාගෙන එන්න පුළුවන්. මම කියන්න උත්සාහ කරන්නේ රටේ මීටරි දරුණු ප්‍රශ්න තියෙනවා. දැන් අද ආර්ථිකය කඩාවැටීම බලන්න. ආර්ථිකය කඩාවැටීමට කවදාවත් රජයට අත පිහදා ගන්න බෑනේ. නොවැම්බර් මාසයේ ගෝඨාභය මහත්මයා පත් කරේ ධන කුවේරයන්ට වාසි වෙන විදිහේ බදු අඩු කරන්න නෙමෙයිනේ. රටේ ආර්ථිකය රටේ රාජ්‍ය ආදායම 20%ක් 22ක් පමණ මේ වෙනකොට අඩු වුණා පෙබරවාරි වෙනකොට. ඒ කියන්නේ බිලියන් 600 පමණ අඩු වෙලා තිබෙනවා. ඒත් එක්කම කොරෝනා වසංගතය පැමිණියා. එතකොට කොරෝනාත් එක්ක තවත් ආර්ථිකය වැටුණා. අද බලන්න සංචාරක ව්‍යාපාරය කොහෙද තියෙන්නේ කියලා මොන විහිළුවක්ද? සංචාරකයන්ට එන්න කියනවා ඩොලර් 100ක් ගෙවන්න කියනවා. PCR එකට ඩොලර් 65ක් ගන්නවා, වීසා එකට ඩොලර් 35ක් ගන්නවා. රටක් කොහොමද දියුණු කරන්නේ? ඒක නිකන් කරන්න කියලාද කියන්නේ? සාමික නිකන් කරන්න නෙවෙයි සාමික. ඒකට ගන්න පුළුවන් සාධාරණ මුදලක් තියෙනවනේ සාමික. දැන් සාමික මම සංචාරක ව්‍යාපාර ව්‍යවසායකයෙක්. මට ආයතනයක් තියෙනවා. මං ගාව වැඩ කරන කට්ටියට මට පඩි ගෙවා ගන්න සල්ලි නැහැ. ඇයි? මගේ මුදල් ඔක්කොම හිරවලා තියෙන සිංගප්පූරුවේ ඉන්දියාවේ තැන්වල. හරිද? මේක ප්‍රායෝගිකව දැක්කොත් සාමික උත්තර ගේන්න පුළුවන්. මං හැමදාම කිව්වා TDL ටූරිසම් ඩෙවලොප්මන්ට් ලෙවි කියලා එකක් තියෙනවා. ඒකට සංචාරක ආයතන බදු ගෙවනවා. ඉතින් මේ බදු ගෙවපු ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් දුන්නා නම් සංචාරක ආයතන රැකෙනවනේ. දැන් ඇත්තට මට හරි සතුටුයි. මෙන්න මේ වගේ මණ්ඩපවල කතා කරන්න අපිට තියෙනවනේ. එතකොට ඔබතුමාලටත් පුළුවන් අපේ සහෝදරයන්ට අපිට ටොකු වයින්ද. ඒතර අපිත් බයයි මොකද මාධ්‍ය විදිහට අපිට දැන් බොරු කියන්නත් බෑනේ. මෙහෙම පාර්ලිමේන්තුවක් හැදුනොත් හරිම ෂෝක් සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත්. එතකොට බලන්න දැන් සංචාරක ව්‍යාපාරේ මම ගත්තේ ඔය එක උදාහරණයක්. එතකොට අද මේ මාධ්‍යවල වාර්තා වෙනවා රටේ රත්තරන් රිසර්ව්ස් ගෝල්ඩ් සංචිත මේ මාකට් එකට මුදා හරිනවා කියලා. ඒ කියන්නේ රජය අපොහොසත් වෙලා තිනවා ආර්ථිකය කළමනාකරණය කරගන්නට. එක්සත් ජාතික පක්ෂ රජයේ සමේ කාටවත් නෑ කියන්න බෑ. විදේශ වලට ණය ගෙවීම සිද්ධ කරා වගේම ජනතාවට බර පැටවුවේ නැහැ. cost of living එක 2015 2019 වෙනකන් බොහෝ වෙලාවට ස්ටැටික් නැත්තම් එක් විදිහකට තිබ්බා. ඉතින් එතකොට මේ ආර්ථික ප්‍රශ්න වලදී අර බුද්ධික මන්ත්‍රීතුමා කිව්වා වගේ සංචාරක ව්‍යාපාර වැනි
දේවල් ඇඟලුම් කම්මල් පිළිබඳ ප්‍රශ්නය මේවා පිළිබඳව අපි පුළුල්ව කතා කරන්න. මොකද නවීන පාර්ලිමේන්තුවේ දිල්ෂාන් තිබෙන අභියෝගය නායකවද ගඟෙන් එහෙම නැත්නම් කවුරුහරි ගිහිල්ලා කාගේ හරි උරසට කපුටෙක් මේ මල මුත්‍රා කරාද කියන එක නෙමෙයි. අභියෝග වැඩි. ඒ අභියෝග ප්‍රායෝගික අභියෝග වෙන්න ඕනි. මේ රටේ ආර්ථිකය කඩා වැටුනොත් අපි ඔක්කොගේම රස්සා නැති වෙනවා. දැන් ආයතන කඩා වැටුනොත් දැන්වීම නැතුණු මාධ්‍ය ආයතන ගෙනියන්න පුළුවන්. මං හිතන්නේ නවීන පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනි ඉතා පුළුල් ශාමික ප්‍රායෝගික දේවල්. ඒකට ප්‍රායෝගික මිනිස්සු අවශ්‍යයි. අපේ රටේ එහෙම ප්‍රායෝගික මිනිස්සු අඩුයිනේ පාර්ලිමේන්තුවට යනවා. ඒකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රායෝගික මිනිස්සු ඇරියොත් එහෙම අපිට මේ ප්‍රශ්නේ දැන් අපි හිතනවා දැන් ඔය අපේ මේ බුද්ධික මහත්මයාට එහෙම ජනමාධ්‍ය වගේ දේවල් කාරණා එහෙම දුන්නා නම් ජනමාධ්‍යම හොඳට කරන්න තිබ්බ නේද? ඉතින් ඒ වගේ මම මේ අවංකව දකින්නේ. ඉතින් හරි කෙනා හරි තැනට දාන්න පුළුවන් සංස්කෘතියක් අපි එකතු වෙලා හදමු. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. ඊළඟ අවස්ථාව විමල් කෙටිපිආරච්චි අපේක්ෂකතුමාට. ඔව් අපි මුලින් අපේ පළමු ප්‍රවේශයෙන්ම පටන් ගත්ත කාරණා ඒ කියන්නේ මේ සාකච්ඡාව ඇතුලේ මේ ඇත්තක් වෙමින් තියෙනවා. අපි කිව්වා මේ ජනතාව සීරියස් නැහැ. මේ පාලකයින්ට කියලා. ඒතකොට දැන් මෙතනම කියවෙනවා මේ ජාත්‍යන්තරයට අපි බොහොම බරපතලයි. හැබැයි ජනයාට එහෙම තමයි ඒක සාහිත්‍ය. ඒ කියන්නේ ඡන්ද කාලේ සාහිත්‍ය කියලා. ඒකට දැන් මට අවසරයිද මේකට මැදිහත් වෙන්න? ඔව් අපහැදිලි. මට ඉඩ දෙන්න. විමල් මං කිව්වේ ඒක නෙවෙයි. දේශපාලන වේදිකාවේ කියවෙච්ච එක වචනකින් රාජ්‍යයේ යම් කාරණාවක් සම්බන්ධ තියෙන සමස්ත දේශපාලන චිත්‍රෙමයි ඉන්න එපා. ඔබට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව හෝ ගෝඨාභය මහත්තයාගේ ජනාධිපති ධුරණය දරන මේ ආණ්ඩුව MCC ගැන හිතපු විදිහේ තේරුම් ගන්න ඉතාම සරලම තැනක් මම ඔබට දෙන්නද? ඔබේ බාධා කිරීම කෙටි කරන්න නැත්නම් කෙටි කරන්න බෑ. මම ඊළඟ වෙලාව මම දෙන්නම් ඔබට. දෙල් මේක 2004 දී ඇමරික එක්සත් ජනපදයේ ඇමරිකන් කොංග්‍රසය විසින් මේ MCC පිළිබඳව කතාවට එන්නේ. ඒක මේ දිලුඳු එහෙම නැත්නම් දියුණු වෙමින් පවතින රටවල ඒක පුද්ගල ආදායම පදනම් කරගෙන මගේ අවස්ථාව ඒක මට දෙන්න. ඒක පුද්ගල 2004 නෑ 2004 පෙබරවාරි 29 වෙනිදා ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලයේ ලංකාවේ ආණ්ඩුවට එන්නේ ලිපියක් එවනවා ඔබ MCC ප්‍රධානයට සුදුසුකම් ලබලා තියෙනවා කියලා. 2004 පෙබරවාරි 29 ඔබ මේකේ ලේඛන සාහිත්‍ය අධ්‍යයනය කරන්න. එතකොට අපි එදා ඉඳලා 2015 වෙනකන් අපි ඒ ගැන උනන්දුවක්වත් දැක්ුවේ නැහැ. අනුන්ගේ MCC එකක් අපේ ඇඟේ ගහන්න එපා. 2004 2/29 ඇමරිකන් රාජ්‍යයේ දැනුවත් කිරීම පරිදි මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය අපිට එවපු ලියුමවත් ගණන් ගත්ත නැති රාජපක්ෂ ආණ්ඩුව මේ UNP හදපු MCC කිසිමක් අත්සන් කරන්න යන්නේ නැහැ. මේක විමල්ට තේරෙන්නේ නැත්නම් රටේ ජනතාවට තේරුම් ගන්න මං කිව්වේ 2004 පෙබරවාරි 29 වෙනිදා අපිට ආරාධනයක් කළා. අපි 2015 වෙනකන් ඒක කාරණා පැහැදිලි. ඔබේ කාරණා පැහැදිලි. ඔබ කියන්න හදන දේ පැහැදිලි. මං කියන හදන දේ පැහැදිලි කරන්න මට අවස්ථාව දෙන්න. මම කියන්නේ මෙහෙමයි. අපි ජාතික ජනබලවේගයේ හැටියට මාලිමාව ලකුණෙන් තරගව දෙන අපි ජනතාවට එකයි ජාත්‍යන්තරයට එකයි එහෙම දෙකක් නැහැ. ඔය කියන මහා නරක ඇමරිකානු රාජ්‍යයේ පුරවැසිභාවය ගත්තේ කවුද කියලා දන්නවා. එhmenan ඒක වෙන සන්දර්භයක් වෙන කතාවක්. අපි ඒක මොහොතකට පැත්තකින් තියමුකෝ. මොහොතකට පැත්තකින් අපිට එන්න ඕනේ මෙතෙන්ට. මේ MCC ගිවිසුම සම්බන්ධයෙන් බොරු ഘോഷාවක් ගියා. අපි දැනුත් කියන්නේ නැහැ ඔය වීසා ගන්න කතාව. ශ්‍රීමා බෝධි ඒ කතාව අපි දැනුත් කියන්නේ නැහැ ඩිල්ෂාන්. ඒවා ඇවිල්ලා අර ඒගොල්ලෝ මෙතෙක්කල් කියන් ආපු ජාතිවාදී ආගම්වාදී ඒ කියන්නේ ඇමරිකන් කාරයෙක් සුද්දෙක් දැක්කහම විජාතික කුමන්ත්‍රණ කියලා ඒ අධිරාජ්‍යවාදය කියන්නේ මේ සුද්දන්ට විරුද්ධ කතාවක් නෙමෙයි. ඒක ඇමරිකානු බල අධිකාරයේ ආසියාව සම්බන්ධ උපාය මාර්ගික ලොකු කතාවක් ඒක. දැන් ඒ අපේ කට්ටිය මේ විජාතික කුමන්ත්‍රණ හරි අධිරාජ්‍යවාදය හරි නිකන් අර මේ විදේශ ජාතිකයෙකුට ලඝු කරන කතාවක් නෙද. ඒ කියන්නේ මෙච්චර කල් කියන් ආපු අර ජාතිවාදී ආගම්වාදී කතාවට ගිහින් ඒත්තු කර MCC. ඒක කියන්නේ අපි. එහෙම නෙවෙයි මල් අපි එහෙම නෙවෙයි මම එකක් කියන්නම්. මැඩගස්කරේ සහ හොන්ඩුරාස් රාජ්‍යයන් දෙක සම්බන්ධව මේ යෝජනාවේ අසාර්ථකභාවය පදනම් වෙලා අපි විරුද්ධ උනේ. මේ වෙලාවේ මට තප්පරයක් දෙන්න. විමල් මේ වෙලාවේ අපිට බාධා කරමින් ප්‍රශ්න අහන්න පුළුවන්. උත්තර දෙන්න බෑ. සමයි. අපි ප්‍රශ්නයක් අහමු ඕන. MCC එකේ ඇත්ත යථාර්ථය කියන්නේ ඩිල්ෂාන් මේ ඔය වීසා ප්‍රශ්නේ නෙමෙයි. ඔන්න සාහිත්‍ය. ඔන්න සාහිත්‍ය ඇත්ත කතාව කියන ගුණරුවන් වාර්තාවේ ඉතා පැහැදිලිව කියනවා ඉඩම් වෙළඳපොළ ලිහිල් කරන්න යෝජනා කරනවා MCC එක. ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් මිනිස්සුන්ට තියෙන්නේ යම්කිසි ඥාතීත්ව සම්බන්ධයක්. ඉඩම් වෙළඳපොළ ගැන ඒ තරම් ලිහිල් කතාවක් නෙමෙයි තියෙන්නේ. ඒ හින්දා තමයි අපි නිකන් කතා බහේදී නිකන් එදිනදා කතා බහේදී කියන්නේ ඉඩමක් විකුණලා හරි වගේ එකක් ඉඩමක් උගස් තියලා හරි කියලා. ඉඩම තමයි අන්තිම එක. ඒතර ඉඩම් වෙළඳපොළ ලිහිල් කරන්න යෝජනා කරන්නේ මොකටද? ඒ ඉඩම් හරහා තමයි ඊළඟට එන්නේ මේ ආර්ථික ස්වෛරීත්වය
ස්වෛරීත්වය දේශප්‍රේමිත්වය ඊට පස්සේ ඔවැනි වචන තොරොම්බොල් කරන උදවිය මේකේ රාත්‍රිය නෙමෙයි මේ ගැන කතා කරන්න බෑ කියලා නෑ. ජාතික ජන බලවේගය තමයි MCC ගිවිසුමට විරුද්ධ නිශ්චිත විරුද්ධ එකම බලවේගය. ඉරණම කියපු කට්ටියට පුළුවන් නම් කතා කරන්න කියලා අපි අභියෝග කරනවා. ඒකක් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා තත්පර 15 ඉතින් ආර්ථික අර්බුදය සම්බන්ධ කහකුඩුත් නැති වෙලාවක් මේ. කහකුඩුත් නැති වෙලාවක්. ඒක තමයි ඇත්ත කතාව. අපි දන්නවා කුස්සියේ ඉන්න කාන්තාව දන්නවා අපේ අම්මා තාත්තා අක්කා දන්නවා මොකක්ද ඇත්ත කතාව කියලා. අපි මේ කාන්තාව කුස්සියට යොමු කරනවා නෙමෙයි. ඒක තමයි ඇත්ත. අපි කියන කවියක් තියෙන වැඩ ඇරි වැඩට ඇති ගැහණු කියලා. ලක්ෂණ අතුකෝරලගේ වැඩ ඇරිලත් වැඩට යනවා. ඒ හින්දා කාන්තාව ලංකාවේ කාන්තාව විශේෂ කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තාව දන්නවා මේ කියන කතන්දරවල ඇත්ත නැත්ත. එහෙම මොහොතක අපි ඉන්නේ. ජාතික ආරක්ෂාව කියන්නේ මොකද්ද? ජාතික ආරක්ෂාව කියන්නේ මේ අපිට කියනකොට ජාතික ආරක්ෂාව කියන ලොකු චිත්‍රය සහ පොඩි චිත්‍රේ කතාවකුත් තියෙනවානේ. දැන් චිත්‍ර ගොඩයි. හරිද? රයිට්. අපි තව චිත්‍ර පෙන්වන්න. ඒක මේගොල්ලන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයෙන් ඇත්ත වහන එක නෙමෙයි කරන්නේ. ජාතික ආරක්ෂාවකම ලොකු එකක් පෙන්වනවා අපිට යුද්ධ ටැංකි වෙන ලොකු බිල්ලෙක්. ඒවත් ජාතික ආරක්ෂාවේ කොටස් වෙන්න පුළුවන් යම් සන්දර්භයක. හැබැයි ලීසින් වාරිකයක් ඉල්ලුවාම ඒ වාරිකය ඉල්ලූ මනුෂ්‍යයාට සහාය පළ කරපු වෘත්තීය සමිති නායකයාට ගහලා මරනවා නම් ඒ මොන ජාතික ආරක්ෂාවද කියලා අපි අහනවා. ඒ නිසා ජාත්‍යන්තරයට සීරියස් වෙන ජනතාවට ජෝක් කරන දේශපාලනය මේ මහ මැතිවරණයේදී තීරණාත්මකව පරද්දන්න කියලා ජාතික ජන බලවේගය හැටියට අපි ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු නැවතත් සටනට එනවා.